වාසනාවන්ත සදහබර ධර්ම ශ්‍රවණයට කැමති කාරුණික පින්නතුනේ ධර්ම දේශනා කීපයක් පවත්වන්නට සූදානම් වෙලා ඉන්න මොහොතක පළවෙනි ධර්ම දේශනාවටයි ඔබ හැමදෙනාම ඇහුම්කන් දෙන්නට සූදානම් වෙලා සිටින්නේ. එක පාරටම කාටත් තේරුම් ගන්න බැරි ගැඹුරු ධර්මයකින් පටන් ගන්නවට වඩා අදහස් කළා බුදුදහමේ සරලව ඉදිරිපත් කරන කාරණා හරහා පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරක් දක්වා යන්නට ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මේ කාරණේ හොඳට දැනගෙන ඉන්න ඕන. සරල කාරණාවල ඉඳලා ගැඹුරු කාරණා දක්වා ගමන් කරන්න ඕන. එසේ ගමන් කරවන්නේ තමන්ගේ චින්තනය, තමන්ගේ නුවණ, තමන්ගේ ප්‍රඥාව. ඒකයි වෙන්න ඕන කරන දේ. බොහෝ දෙනෙක් බණහපුවාම පින් සිද්ධ වෙනවා කියලා ඔහේ ගිහිල්ලා බණ අහලා මොනවා හරි කාලා ගෙවල් වලට ගිහිල්ලා බුදිය ගන්නවා. බණ ඇහිම කියන්නේ එවැනි දෙයක් නෙවෙයි. ඒක නිකන් චාරිත්‍රයකට සම්බන්ධ වීමක් පමණයි. යම් ආකාරයක පින කියන එක වර්ධනය කරගන්න පුළුවන් වුණත් ඒකත් හරියටමත් බෑ. නමුත් මේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ අපට ළඟා කරලා දෙන්නට බලාපොරොත්තු වෙච්ච කාරණයකින් ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා ඊට අදාළ වූ මාතෘකාවක් තමයි මම ඔබ ඉදිරියේ තබන්නට යෙදුනේ. මේ කියාපු ගාථා පාඨය හැමෝම වගේ දන්න පාඨයක්. බොහෝ විට ස්වාමින් වහන්සේලා විසින් නිතර දේශනාවල් වලදී ඉදිරිපත් කරන ගාථාවක්. ඉතින් මේ ගාථාවේ තේරුම කියා මම කාලය ගන්නට වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක දන්න කාරණයක් නිසා. මේක මාතෘකා කරන්න ප්‍රධාන කාරණයක් උනේ පින්නතුනේ. දැන් අපි මෙහෙම යන් කොහොමද බුදුරජාණන් වහන්සේගේ කාලයට ගමන් කරමු. දැන් අපි දන්නවා අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුවරේ පහළ වෙන්නට කලින් යුගයක් තියෙනවා. දැන් මේ බුද්ධෝත්පාද කාලය ටික කාලයයි තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලය තමයි දීර්ඝ කාලයක් පවතිනවා කියලා පෙන්වුම් කරන්නේ. දීර්ඝ කාලයක්. දැන් මේ අබුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනාම මිනිස්සෙක් වීම උතුම් දෙයක්, ලොකු පිනක ප්‍රතිඵලයක් වුණත් ධර්මයේ නැති යුගයක අපි පහළ වුණොත් එහෙම අපට මිනිස් ජීවිතයෙන් ලැබිය යුතු නියම ඵලය නෙලන්න හම්බ වෙන්නේ නැහැ. එසා බුද්ධෝත්පාද කාලයකම මිනිහෙක් වෙලා ඉපදෙන්නට ඕනේ. එතකොට ඒ කාලවකවානුව ගත්තහම බොහොම කෙටි කාලයක් තියෙනවා. එතකොට අබුද්ධෝත්පාද කාලය තමයි බොහොම දීර්ඝ කාලයක් තියෙන්නේ. මේ අබුද්ධෝත්පාද කාලවල තමයි මිනිස්සු හුඟක් පින්කම් කරන්නේ. දැන් පින්කම් කියුවහම බොහෝ අය හිතනවා මේ පන්සලකට සම්බන්ධ වෙලා ඒහා සම්බන්ධව යහපත් දේවල් සිද්ධ කිරීම තමයි පින්කම් කියලා කියන්නේ. පන්සලෙන් පිට පින්කම් නැහැ කියලායි කල්පනා කරන්නේ. ඒක බොහොම වැරදි අදහසක්. දැන් ගන්නකො ඇමරිකාව පැත්ත. නෙදර්ලන්තේ, ඕස්ට්‍රේලියාව ආදී බටහිර රටවල් ගන්නකො. මේ රටවල් වල මිනිස්සුන්ගේ යහපත සුභ සිද්ධිය සඳහා කොච්චර දේවල් කරනවද?
ඒ විතරක් නෙමෙයි ඔය සත්තු සිව්පාවෝ සතා සිව්පාවෝ වෙනුවෙන් බොහෝ ධනයක් වියදම් කරනවා. දැන් ඒවා තමයි පින්කම් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් සරලව කිව්වොත් එහෙම අපි ගමේ ගොඩේ පාර සුද්ධ කරනවා. මිනි පිට්ටනිය සුද්ධ කරනවා. මිනි පිට්ටනියේ මේ ගේ හදනවා. අර තියනෝනේ පොඩි ගියා. මිනි අරන් ගිහලා තියන්නේ. ඒව හදනවා. එතකොට ගස් හිටවනවා. පළතුරු හිටවනවා. ඒ දඬු දානවා. පාලම් හදනවා. පාරවල් හදනවා. අර පැන්තාලි තියෙනවා. ඒ පින්තාලි කියන්නේ පැන්තාලි වතුර බොන්න තියන්නේ. දැන් මේව තමයි පින්කම්. ළමයෙකුට ඉගෙන ගන්න දූපත් ළමයෙකුට පොත්පත් අරන් දෙනවා. ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. දැන් ඕව පන්සලට සම්බන්ධ පින්කම් නෙමෙයිනේ. ඒසා ඔබ දැනගන්න ඕන මේ පන්සලෙන් පරිබාහිරව පින්කම් කරන්න පුළුවන් කියලා. දැන් අපි යම් මුස්ලිම් ආගම පැත්තට, කතෝලික ක්‍රිස්තියානි ආගම පැත්තට, හින්දු ආගම් වල පැත්තට, ඒගොල්ලෝ පන්සල් එක්ක නෙමෙයිනේ පින්කම් කරන්නේ. ඒගොල්ලොත් පින්කම් කරනවා. ඔය හැම ආගමකම මිනිස්සු දන් දෙනවා. අපේ විදිහට නෙමෙයි. සමහරවිට හිත පිරිසිදු කරගන්නේ අර ලෝභ දේශ මොහ අයින් කරගෙන දන් දීම කියන එක කතා කරන්නේ බුදුහාමුදුරු විතරයි. වෙනස් ශාස්ත්‍රවරු එහෙම කතා කරන්නේ නැහැ. ලෝභ දේශ මොහ අයින් කරගෙන අලෝභය ද්වේෂය අමෝහයෙන් කියන අකුසල මූලයන් අයින් කරගෙන කුසල මූලයන් හිත තුල ඇති කරගෙන දන් දීම පිළිබඳව කතා කරන්නේ බුදුහාමුදුරු විතරයි. එතකොට දෙන්නා වූ සියල්ල දානනේ. පිරිසිදුව දෙනවද අපිරිසිදුව දෙනවද කියන එකක් අදාළ වෙන්නේ නැහැ එතෙන්දී. දන් දීම පරිත්‍යාග කිරීම ආදී දේවල් සිද්ධ කරනවා. එතකොට ඒවා පින්කම්. එතකොට ඔය කියන පින්කම් වැඩි වෙනවා කියන්නේ අබුද්ධෝත්පාද කාලවල වලදී. බුද්ධෝත්පාද කාලවල වලදී මිනිස්සු ඔය කියන පින්පැත්ත එයා හරව ගන්නවා කුසල් පැත්තට. පින්පැත්තෙන් අයින් වෙනවා කියලා කියන්නේ ඒ දේවල් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ඒක මතක තියාගන්න. පින්පැත්තෙන් බුද්ධෝත්පාද කාලයකදී මිනිසයා අයින් වෙනවා කියලා කියන්නේ ඒවා නොකරනවා කියන එක නෙවෙයි. තමන්ගේ චේතනාව පුණ්‍ය පැත්තෙන් ගලවාගෙන කුසල පැත්තට නැඹුරු කරනවා. කුසල පැත්තට නැඹුරු කරනවා කියන්නේ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කටයුතු කරනවා. දැන් ඔය සමාජ ප්‍රගමනය සඳහා, දියුණුව සඳහා, මනුස්සයන්ගේ සුඛ විහරණය සඳහා යම් යම් දේවල් සිදු කරන එක පින්කම්. ඒවා පින්කම්. ඒ වගේම ඒවාහිදී අපට පෙන්වනු ලබනවා අපට හොඳ යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒ කියන්නේ සංසාරේ සැප, මනුස්සයෙක් නම් ආයුවන්න සැප බල ප්‍රඥා ඇතුව ඉපදෙන්න. දිව්‍ය ලෝකේ ඉපදුනොත් එහෙම මහේසාක්‍ය දෙවියෙක් බවට පත් වෙන්න. මෙන්න මේ වගේ උසස් ප්‍රතිඵල අර පින්කම් කරනකොට ලැබෙනවා කියන ඇදහිීමක්, පිළිගැනීමක් බෞද්ධ ආගමේ පමණක් නෙවෙයි අවශේෂ ආගම් වලත් උගන්වනවා. එතකොට යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අර දේවල් කරනවා. අන්න එතකොට පින්කම් වෙනවා ඒවා. අපි මෙහෙම කියමුකෝ. තමන්ට තියෙන ගොඩ වැඩි කර ගැනීමේ චේතනාව පදනම් කරගෙන දාන දෙනවා. එතකොට එතන ඒ දානේ දෙන්නේ තෘෂ්ණාවෙන් මිස තෘෂ්ණාව නැති කරන්න නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දන් දෙන්න ඕන තෘෂ්ණාව, මසුරුකම, ලෝභකම නැති කරගන්න.
එතකොට ඒ මොනවා හරි දෙන දේ ලබන්නාට ඒන් ප්‍රයෝජනයක් වේවා යහපතක් වේවා කියලා හිතනවා මිසක් පෙරලා තමන් ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට එසේ බලාපොරොත්තු නොවි දේවල් කරනකොට එයාට ආර බලාපොරොත්තු වෙන කෙනාටත් වඩා සසරේ ඉන්නකම් ප්‍රතිඵල ලැබෙනවා. මේවා සිවුම් මෙදිහට මේ ධර්මයේ උගන්වන දේවල් අපි තේරුම් ගන්න. මෙතනින් අහලා අනිත් කණෙන් අයින් කරලා ආයෙත් බණක් අහනවා. ආහාරේ දාන ගයක් තියෙනවා බණ ගයක් තියෙනවා කියලා එතෙන්ටත් ගිහිල්ලා ඉන්නවා. දැන් තමන්ගේ මනස තුල හිත තුල අනුපිළිවෙලක් හදාගන්න නැහැ. එසා මේ ප්‍රාථමික මට්ටමේ ඉඳලා මේ උසස් තත්ත්වයට දක්වා ගමන් කරන වැඩපිළිවෙලක් තමයි මේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙන්නේ. දැන් ඔන්න අපි හිතමු බුදුවරේ නැතුව ඉඳලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙනවා. දැන් අර අබුද්ධෝත්පාද කාලයක තමයි දහම්සොඬ රජුරවන්ට අර යකෙක් ඇවිල්ලා බණක් කිව්වේ. බණක් කියන්නේ බණ පදයක් කිව්වා. මුළු රාජ්‍යයම දෙනවා කිව්වා. එක එක ඒවා දෙනවා කියලා හෙව්වා හම්බුන්නේ මේ බණ පදයක් අහන්න. අබුද්ධෝත්පාද කාලයක්. අබුද්ධෝත්පාද කාලේ බණ නැහැ. මිනිසෙක් වෙලා ඉපදුනා. නමුත් ඉතින් අහන්න හම්බ වෙනවා බුදුරුවෙක් මේ ලෝකෙ පහළ වෙනවා. එයා මේ විදිහට කරුණු කියනවලු අරවා මේවා කියලා කතා වෙනවා සමාජයේ. නමුත් එහෙම කතා වුණාට ධර්මයක් නෑ ඒව හරියට පෙන්වන්න. ඉතින් මේ වකවානුවේ දහම්තුරු රජුරු පහළ වුණා මුළු රාජ්‍යයම දන් දෙනවා කියලා කිව්වා. එතකොට තමයි අර යක්ෂ වේශයෙන් ඒක කතා වෙනවනේ. ඇවිදිලා මේ කියනවනේ ගිවිසුමකටත් එළඹෙනවනේ මේ ගාතාව කියනවත් එක්කම උඹව මට කණ්ඩ ඕන. ඒකත් ඒ ජීවිත පරිත්‍යාගයක් කරන්න උදානම් බණ පදයක් අහන්න හම්බ වෙනවා. ඒක එතනදී තමයි අර ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝට හෙළි කරන දහම සම්පූර්ණ දහම. ඒක ගාථාවකින් ප්‍රකාශ කරනවා. මම නිතර කියලා තියෙන ඒවාමයි මේ කියන්නේ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ඕප සමෝසුකෝ. දැන් මම ඒ ගාථාවේ තේරුම කියන්නේ නැහැ. ඒක ගැඹුරු දේශනාවකට යනවා. එතකොට ඒ අතීත වර්තමාන අනාගත පහළ වෙන්න ඉන්න සීල බුදුරජාණන් වහන්සේලා ලෝට හෙළි කරන ධම තමයි මේ අනිච්චවත සංඛාරා කියන ගාථාවේ තියෙන්නේ. ඒක කියනකොට අසුභවාදයක් තමන්ගේ හිතේ ඇති වෙනවා නම් ඔය මල ගෙදරකට ගියම ඔය ගාථාව ඇහෙනකොට මම දන්නවා බොහෝ දෙනෙකුගේ මුහුණත් අප්‍රසන්න වෙනවා. මේක එහෙම අප්‍රසන්න භාවයක් ඇති කරගත යුතු ගාථාවක් නෙමෙයි. මේ ගාථාවේ අදහස හරියට දැනගත්තොත් ඒකේ උගන්වන ධර්මයේ හරියට දැනගත්තොත් ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ. මිනිස් මනසේ පිබිදීමක් ඇති වෙන්නේ. හොඳ නිරෝගීතාවයක් තියෙන කෙනෙක් නම් පුදුමාකාර පිබිදීමක් ඒ පුද්ගලයා දිහා දැක්කහම බාහිර අයට පේනවා. ඒක තමයි ඇත්ත. දැන් අපි හිතමු පින්නතුනේ මම අර කිව්වා මුලින් අතීතයට යමු කියලා බුදුහාමුදුරන්ගේ කාලේට. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළ වුණාට පස්සේ උන්වහන්සේ දැන් මොකද කරන්න ඕන? මේ අවබෝධ කරගත්ත ධර්මය තමන්ගේ මෞභාෂාව තුළින් අවශේෂ අයට අනිකුත් අයට ප්‍රකාශ කරන්න ඕන. අපි ගෞරවයට කියනවා බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා කියලා.
එතකොට දේශනාව අර්ථවත් වෙන්න නම් ශ්‍රාවක පිරිසක් ඉන්න එපා. ශ්‍රාවක පිරිසක් ඒ කියන්නේ අහන්නෝ පිරිසක් ඉන්න ඕනේ. ශ්‍රාවක කියන්නේ අහන. සුණාති කියන්නේ අහයි. ශ්‍රවණය කියන්නේ කන් දෙක. ශ්‍රවණය කරනවා කියන්නේ අහනවා කියන එකනේ. එතකොට අහන්න පිරිසක් ඉන්නවා නම් තමයි මේක අර්ථවත් වෙන්නේ. අහන්න පිරිසක් නැත්නම් ඉතින් ගස්ගල් වලට දේශනා කරන්න බෑ. ඉතින් ඔය බුදුවරයෙක් ලෝකේ පහළ වෙන යුගයේ පින්නතුනි හරි ආධ්‍යාත්මික ලෝකයක්. දැන් අද අපි මේ ජීවත් වෙන යුගයයි බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච වකවානුවයි සමාජ පරිසරයේ වටා පිටාව මිනිසුන්ගේ ආකල්ප සිතුම් පැතුම් බොහෝ දේවල් වෙනස්. ආධ්‍යාත්මික ගවේෂණයක යෙදිච්ච සමාජයක්. සත්‍යය යනු කුමක්ද? නිවන යනු කුමක්ද? වඩා සැනසෙලිදායක වන්නේ කෙසේ ජීවත් වීමෙන්ද? යනාදී වශයෙන් ප්‍රශ්න නගාගෙන ඒවාට පිළිතුරු හොයා ඇවිදපු සමාජයක්. අද වගේ මේ විද්‍යාව තාක්ෂණය දියුණු වෙලා මේ සමාජ පරිසරය විනාශ කරගත් එකක් නෙමෙයි. දැන් ඔබ අපට කන්න දෙයක් නැහැනේ. වසවිස කන්නේ. අපට නිදහසේ හුස්ම ගන්නත් බෑනේ. දැන් මේ වාතය අපට නුසුදුසු වාතය තියෙනවා. ඉතින් මේ මිනිහා කරන්නේ අනාගත මිනිහාට ජීවත් වෙන්න මේ මිහිපිට ඉන්න තියෙන අවස්ථාව නැති කරලා ඉන්න මිනිස්සු තියෙන තෘෂ්ණාව නිසා පුළුවන් තරම් කාලා ලෝකෙත් විනාශ කරගෙන මැරෙන්න තමයි සූදානම. ඒක තමයි කෑදරකම කියලා කියන්නේ. ඉතින් එවැනි සමාජයකයි අපි අද මේ ජීවත් වෙන්නේ. හැම දෙයක්ම විනාශ කරන සමාජයක්. ඔය දියුණුවයි කියලා කිව්වට දහමට අනුව බලනකොට දියුණුවක් කොහෙන්ද? මිනිහාව ජීවත් කරවන්න නැත්තම්. සත්වයාට ජීවත් වෙන්න බැරි නම් මේ හදන ලෝකේ ඒක අන්තිමට කවුද ඉන්නේ? ඉස්සලා මිනිහා ජීවත් කරවන්න ඕන. ධර්මයේ එන්නේ අන්න එතෙන්ටයි පින්නතුනේ. ඒකනේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා පළවෙනි හැම සීලයකම අට සීල් දස සීල් පංච සීල් ආදී අනාදී වශයෙන් පෙන්නන හැම සීලයකම ප්‍රාණඝාතයෙන් අයින් වීම. ඒක හන්දා මිනිහාට සත්වයාට මිනිහා ප්‍රමුඛ කරගත් සත්වයාට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන කෙනෙක් බවට තමන්පත් වෙන්න ඕන. ඒ පළවෙනි පඩිය වෙන්නේ ඒකයි. ඒකනේ හැම සීලයකම ඇයි ඒක දාලා තියෙන්නේ. එතකොට ජීවියාට ජීවත් වීමේ අයිතිය පවා නැති කරන වකවානුවක අපි ඉන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ ඊට වඩා වෙනස් වූ ආධ්‍යාත්මික ගවේෂණයක යෙදිච්ච සමාජයක් එදා. දැන් ඔන්න උන්වහන්සේට විතරක් නෙමෙයි විවිධාකාර ශාස්ත්‍රවරු හිටියා. දැන් බෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට සත්‍යය හොයාගෙන කිං කුසල ගවේති කිං සච්ච ගවේසී කියලා ඔබ අහලා තියෙනවා ආලාර කාලාම වෙත ගියා. රාමපුත්‍ර උද්දක වෙත ගියා. උද්දක රාමපුත්‍ර ආදී වශයෙන් ඔය බුද්ධ චරිතය තුලත් පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා යම් තකට මතක් වෙයි. එතකොට ඒ ශාස්ත්‍රූන්ට මහා ශ්‍රාවක පිරිස හිටියා ගෝලවාලේ හිටියා. ඒගොල්ලොත් එසේ මෙසේ අය නෙමෙයි. පංචාභිඥා අර්ථ සමාපatti ලබාගෙන භාවනා කරලා ආධ්‍යාත්මිකව යම් ප්‍රාතිහාර්ය බාන්න පුළුවන්. අනිකුත් අයට නිකන් අර විද්‍යාකාරයෙක් වගේ විද්‍යාව පෙන්වන්නට පුළුවන් මානසික ශක්තියක් තිබිච්ච අය. ඇස්බැඳුන් නෙමෙයි මනසින්ම කිරීමේ හැකියාවක් තිබිච්ච අය. බොරු මැජික් කාර්යෝ නෙමෙයි. ඊළඟට අපි දන්නවා ඔය සූත්‍රවල හම්බ වෙනවා ෂට් ශාස්ත්‍රවරු කියලා. ෂට් කියන්නේ 6නේ. ෂට් අභිඥා කියන්නේ අභිඥා 6. චලබිඥා ෂට් අභිඥා චලබිඥා කියලා කියනවා. එහෙම නැත්නම් ෂට් ආයතන ෂඩ ආයතන සල ආයතන කියලා කියන 6. ආයතන 6. ෂට් අභිඥා කියන්නේ අභිඥා 6ක්. චලබිඥා කියලා කියනවා. ඒවා
සාමාන්‍ය මිනිස් ඥානයට වඩා එහා ගිය ඥාන. සාමාන්‍ය මනුස්සයින්ට වඩා ඔවුන්ගේ ඥානය ඉහළයි. ඔවුන්ට පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට, ඒ කියන්නේ ධ්‍යාන හතරට ගිහිල්ලා පුබ්බේ නිවාසානුස්සති ඥානයට තමන්ගේ හිත යොමු කරපුවාම ඔවුන්ට පුළුවන් තමන් පෙරවිසූ ආත්ම භාව සිහි කරන්න. ඊළඟට දිබ්බ චක්කු ඥානය. ඔවුන්ට පුළුවන්කමක් තිබුණා දුර වූද ළඟ වූද, ඇහැට පෙනෙන්නා වූද නොපෙනෙන්නා වූද දේවල් දැකීමේ හැකියාව. එතකොට ඒක සාමාන්‍ය මනුස්සයින්ට වඩා එහාගේ ඥානයක්. ඊළඟට ආයෙ තිබුණා දිබ්බ සෝත. අපේ මේ කනට ඇහෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඊට වඩා මේ කනට ඇහෙන්නා වූද, සාමාන්‍යයෙන් ඇහෙන්නා වූද, නොඇහෙන්නා වූද ඒවත් ඇහෙනවා. ශබ්ද ශ්‍රවණය කිරීමේ හැකියාව. අවශ්‍ය වූ විටකදී මේ හැම වෙලාවකම නෙමෙයි, Tamanට ඕන නම්. නැතුව මේ හැම වෙලාවකම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ විවෘත නැහැ. ඒකට ඉන්නේ කොහොමද? හැම වෙලාවකම දිබ්බ චක්කු ඥානෙ විවෘත නැහැ. ඒක සමාධිුණා. ඊළඟ පරචිත්ත විඥානට අනුන්ගේ සිත කියන්න පුළුවන්. දැන් අපට කියන්න බෑනේ. කෙනෙකුගේ ආධ්‍යාත්මය අපට කියන්න බෑ. ඒක කියන්න පුළුවන් හැකියාව තිබුණා. දැන් ඔය යම් ශාස්ත්‍ර කියනකොට එහෙම ඔය යම් දේවල් කියන්නේ පිටේ තියෙන එක කියන්නේ මේකට නේද ආවේ කියලා. හැබැයි කෙලිම කිව්වොත් වහෙන් වරෝ කිව්වොත් නම් අල්ලලා කියන්නේ බොරු කරන්නේ. කෙලිම හොත් හරි. එහෙම වචන දෙකක් කතා කළොත් එහෙම එයා අල්ලලා ඉවරයි. ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. එහෙම ඒවා තියෙනවා. ඊළඟට ආයෙ තිබුණා ඉද්ධිවිද ඥානය. ඒ කියන්නේ මේ පොළොවේ යන්න පුළුවන් ජලයේ යනවා වගේ. ජලයේ යට යන්න පුළුවන් පොළොව උඩ යනවා වගේ. එතකොට ප්‍රාකාර බැමි එහා පැත්තේ පෙනී හිටින්න පුළුවන්. අපි කියමු චීන මහා ප්‍රාකාරය. මෙන්න එහා පැත්තේ හිටු මිනිහා මෙහා පැත්තේ ඉන්නවා. මෙහා පැත්තේ හිටු මිනිහා එහා පැත්තේ ඉන්නවා. ඊළඟට තමන්ගේ වගේ රූප දෙකක් තුනක් හතරක් 1000ක් 2000ක් 3000ක් මවන්න පුළුවන්. ඒකට මම වගේ අය ගොඩයි. දැන් ඔය කරන්නේ මේ මිනිස් පිටපත් ගහනවා කියලා. එක වගේම මිනිස්සු හදනවා. කරලා නොඑක අපරාධ කරනවා. ඒ විද්‍යාවේ වැරදි නරක පැති. එහෙම තමයි මේවා යන්නේ. අද යුගයේ. ඒක හරි භයානකයි. මොකද එකම වගේ මිනිස්සු දෙන්නේ. එකම වගේ මිනිස්සු අතරපත් වෙන්නේ. දැන් ප්‍රභාකරන් වගේ මිනිහෙක් හදන්න පුළුවන් තාමේ. ඒ වගේ. ඒක දැන් කරනවා. ඔයාද ලෝකෙ මේ කරනවා මම මේ කියන්නේ. එහෙම කරලා ප්‍රතිඵල අරගෙන තියෙනවා ඒවල. ඒ වගේව කරනවා. ඉතින් මේකෙදී එහෙම නෙමෙයි මේ. මේකෙදී වගේ නරක වැඩක් නෙමෙයි කරන්නේ. පෙනී හිටීම. පෙනී හිටීම. ඒක දෝහුත්වා බහුදා හෝති. එක්කෙනෙක් හැටියට පෙනී හිටලා බොහෝ දෙනෙක් හැටියට පෙනී හිටිනවා. ඒතකොට දැන් ඔය වගේ සාමාන්‍ය මිනිස් ඥානය ඉක්මවාපු ඒව තමයි ඔය අභිඥා කියලා කියන්නේ. ඉතින් එදා සමාජයේ ඕවා දැනගෙන හිටියා. ඔය හින්දුන්ගේ යෝග අභ්‍යාස තියෙන්නේ ඔය යෝග හරහා ඕවා. යෝග කියන්නේ අර උඩ බැලලා ව්‍යායාම කරන ටික විතරක් නෙමෙයි. අර ආනාපාන සතිය වගේ ඇතුළ අවදි කරන සිත ඒකාත්මික කරන භාවනා විදි. හිත දියුණු කිරීම. ඒ කියන්නේ හිතයි දියුණු කරන්නේ. දැන් බුදුහාඳුර ලෝකයට පහළ වුණාම හිත විතර දියුණු කරලා හරියන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරන්න ඕනා කියලා විදර්ශනා භාවනාව ලෝකෙට ඉදිරිපත් කළා. එතෙක් තිබුණේ හිත දියුණු කරන සමත භාවනාව. ඉතින් සමතයෙන් පමණක් මේ බුදුහාඳුරු පෙන්වපු වැඩේ නිෂ්ඨාවට අපට යන්න පුළුවන්කමක් නැහැ. ඒ හිත දියුණු කිරීම තමයි එදා තිබුණේ. ඒවට කියනවා සමත භාවනා. දැන් බෞද්ධ භාවනා ගත්තාම සම 40 කර්මස්ථාන කියලා කියන්නේ. කර්මස්ථාන තියෙනවා 40ක්.
ඒ ඔක්කොම සාමාන්‍යයෙන් හිත දියුණු කරමින් විදර්ශනාවත් එක්ක යන භාවනාව. කෙලින්ම ඍජු ලෙසම සමත නෙමෙයි. ඒ සමතේ වඩන්නේ මොකද සමහරුන්ට විදර්ශනාව අමාරු නිසා ප්‍රඥාවේ මද පුංජිකම් තියෙන නිසා සමතයත් එක්කම විදර්ශනාව කරගෙන යනවා. නමුත් අර එදා හිත දියුණු කරන්න තිබුණේ ඒවා සම්පූර්ණම සමත භාවනාව. ප්‍රඥාව ගැන කතාවක් නෑ එතන. හිත දියුණු කිරීමෙන් විමුක්තිය ලැබිය හැකි කියන පැත්ත තමයි ඒගොල්ලන්ට තිබුණේ. ඉතින් එදා සමාජයේ. ඒක දැන් බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා පින්නතුනේ ඉස්සල්ලාම සාමාන්‍යයෙන් මේ කෙනෙක් හම්බුනහම සරල කතාවකින් වැඩේ බුදුහාමුදුරුව පටන් ගන්න. මම 아무තු වචන යොදනවා ඒකට. ඒක ගැන මොකුත් හිතන්න එපා. ඔය බණවලදී කියන්නේ නැහැ ඔය වැඩේ පටන් ගන්නවා. එහෙම වචන කියන්නේ නැහැ. ඒ සාමාන්‍ය. නමුත් මම ඉතින් කියනවා ඒවා නරකත් නැහැ මේක තේරුම් ගන්නනේ මේ කරන්නේ. මොනවා කරන්නද තේරුම් අරගෙන ඉන්න බෑ. අපේ භාෂාවෙන් අපේ පරිසරයේ තියෙන ඒවා අපේ හිතට වදින විදිහට අපි පොඩ්ඩක් මේක දිහා බලන්න ඕන. ඒකට ඔන්න බුදුහාමුදුරන්ගේ තියෙනවා මේ සාමුක්ඛංසිකා දේශනාව සහ ආනුභුබ්බී කතාව කියලා. දැන් සෑම බුදුරජාණන් වහන්සේලා කෙනෙකුටම ආවේනික වූ ධර්ම දේශනාව තමයි සාමුක්ඛංසිකා ධර්ම දේශනාව. සාමුක්ඛංසිකා ධර්ම දේශනාවට අඩංගු වෙන්නේ දුක පිළිබඳව කතාව. සංසාර දුකෙන් ගැලවෙන විදිය. ඒක ගැඹුරුයි. කියන්නේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය වගේ ගැඹුරු කතා. දැන් සමහර දෙනෙකුට මේ ගැඹුරු කතාව එක පාට කළොත් එහෙම ඒ අයට මේක මෙලෝදියක් තේරෙන්නේ නැතුව යනවා. ඒක නිසා ඔහුගේ මනස මොහුකුරා කියන්නේ ප්‍රඥාව යම් මට්ටමකට පමුණුවා ලීම අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ කරන අනිත් දේශනාව තමයි ආනුභුබ්බී කතාවෙන් ධර්මයේ පැහැදිලි කරනවා. මේ ආනුභුබ්බී කතාවට මාතෘකා කීපයක් වගේ පෙන්눔 කරනවා ඒ සූත්‍ර ධර්මවල. ප්‍රථමයෙන්ම දාන කතා. දාන කතා කියුවහම ඒක තේරෙනවනේ. දන් දීම පිළිබඳව ආනිසංස, දන් දීමේ අනුසස් ප්‍රතිඵල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දැන් මේ ප්‍රඥාව නැති අය හිතන්න එපා මේ ඒක අපට අදාළ නැහැ කියලා. මේව වැරදි විදිහට ගන්න එපා. දන් දීම කවුරුත් කරන්න ඕන. ප්‍රඥාව තියනවාද ප්‍රඥාව නැද්ද කියලා එකක් නැහැ. දන් දීම කියන එක කවුරුත් කරන්න ඕන. මෙතනදී සාමාන්‍යයෙන් කරන්නේ මේ දාන කතා කියන්නේ එතකොට මේ දන් දීමේ ආනිසංස පිළිබඳව පැහැදිලි කරනවා. මම දීර්ඝව කියන්නේ නැහැ. දැන් ওই මාතෘකාව ගත්තාම බර කොච්චරක් කියන්න වේද දානය ගැන. පල්ලෙහා මට්ටමේ ඉඳලා ඉහළ මට්ටම දක්වා එකක් කියන්න වෙනවා. එහෙම කියන්න බෑ දැන් මෙතන. ඊළඟට දාන කතා සීල කතා. සීල කතා කිව්වහම දන්නවා සීලයෙන් කරන්නේ මොකද්ද? මේ සෑම පුතඥ පුද්ගලයෙක්ම කුල ඇති. කුල ඇති නෑ කියන්න බෑ. අපි නම් ඔය නරක මිනිස්සු නෙමෙයි අපි හොඳ මිනිස්සු කියලා එහෙම හරියන්නේ නැහැ. ඒගොල්ලොත් කුල ඇති. පුද්ගලයා පෘථග්ජන නම් පුදුම් භාවයේ නම් ඉන්නේ ආර්ය භාවයේ නොවේ නම් ඉන්නේ ඔහුගේ සංවරකමක් තිබුණත් නැතත් ඔහු කුල ඇති පුද්ගලෙක්. ඒක අපි දැනගන්න ඕන. මොකද ඔය පෘථග්ජන භාවයේ තුල ඉන්න සංවරව ඉන්න විනියා කාලයකදී අසංවරව ඉන්නවා. කාලයකදී අසංවරව ඉන්න මේ පුද්ගලයා ආය කාලයකදී සංවර. ඔය වගේ දෝලණය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපි චරිත සහතිකේ ලියනකොට අපි දන්නා ධර්මයෙන් කියලා නෙලියන්නේ. ඒ ලියන කාලවකවානුවේදී තමයි යාගේ චරිතය. යාගේ මුළු ජීවිතේටම කැප වෙන්න බෑනේ අපට. මතුවට මොනව කරයිද අපි දන්නේ නැහැ. ඒක තමයි පෘථග්ජන ස්වභාවයක ඇති ස්වභාවය.
ඒකෝර මේ පුතඥන භාවයේ ඉන්න එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. කෙනෙක් ආර්ය භාවයටපත් වෙලා ඔබ ඔය අද කරගෙන ඉන්න කටයුතු ටික ඔක්කොම ඊට වඩා හොඳට කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් ආර්ය භාවයටපත් වෙලා. ඒක අපි තේරුම් ගන්න ඕන. පුදුම් බව තුලම ඇලිලා ගිලිලා ඉන්න යන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ මේ පුතඥන භාවයේ ඉන්න පුද්ගලයාව ආර්ය භාවයටපත් කරන්න. ආර්ය භාවයටපත් කරපුවාම පත් වුණාම කෙනෙක් ඔය කරන කියන දේවල් ඔක්කොම මේ එකක්වත් නැති වෙලා යන්නේ නැහැ. විවාහ වෙන ඒවා, දරුවෝ හදන ඒවා, මුදල් හොයන ඒවා, අදින පළදින ඒවා ඔක්කොම කරනවා. ඒ ගැන බය වෙන්න උවමනාවක් නැහැ. ඒක හන්දා අපි මේ පෘථග්ජන ස්වභාවය හරියට තේරුම් ගන්න ඕන ධර්මානුකූලව බණ අහලා ආර්ය භාවයේ කොයි වගේ එකක්ද කියලා අපි හරියාකාරව බණ අහලා අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අපි දැනගන්න ඕන පුදුම් භාවයේ ඉක්මවලා ආර්ය භාවයටපත් වෙච්ච ආර්ය පුද්ගලයෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙන්න. අන්නේ පුද්ගලයාට චරිත සාහිතිකේ දුන්නේ නැහැ කි මොහු මෙහෙමයි මැරෙනකම්ම කියලා. ඔහුට චරිත සාහිතිකයක් දුන්නේ නැහැ මොහු මැරෙනකම්ම මේ විදියයි කියලා. ඔහුගේ අනාගතයත් ගතිය ඉස්තිරයි. ඔහුගේ ගතිය ඉස්තිරයි. පුදුම් පුද්ගලයාගේ ගතිය එහෙම එකක් නැහැ. ඔහු බොහොම චලනය වෙන කෙනෙක්. කොච්චර සංවරව හිටියත් ඔහුගේ සංවරය නැති වෙන්න පොඩි දෙයයි පොඩි නිමිත්තයි සමහර විට අවශ්‍ය වෙන්නේ. ඊටාම සංවරව ඉන්න මිනිස්සු මහා අපරාධ කරන්න පුළුවන්. ඒකට ඉඩක් තියෙනවා මේ පෘථග්ජන භාවයේ තුල. මනසේ ඉඩක් තියෙනවා. ඔහුගේ මානසිකත්වයේ ඒ தත්තට ශනිකව පෙරලෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අන්න ඒකයි වෙන්නේ. එතකොට දාන කතා සීල කතා. එතකොට සීල පිළිබඳව බුදුහාමුදුරුවෝ කතා කරන සංවර වෙන එක. මේ කුල ඇටි භවෙන් අයින් වෙලා කෙලෙස් හීලෑ බවට පත් වෙන්න ඕන. එතකොට අපි හීලෑ වෙච්ච අය ඉන්නේ කොහෙද? ආර්ය භාවයේ. හීලා නෙවුච්ච අය ඉන්නේ පුදුම් භාවයේ තුල. පෘථග්ජන භාවයේ තුල මේ හීලෑ නොවෙච්ච අය ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මිනිස්සු දිහා බලලා කියන මේ පුද්ගලයා සංවරයි සාමාන්‍යයෙන් මේ මිනිහා එච්චර සංවර බවක් නැහැ. මේ මිනිස්සයා නරක මිනිහෙක් මේ මිනිස්සයා සාමාන්‍ය හොඳ මිනිහෙක් කියලා කිව්වට ඕවා දෝලණය වෙන, හෙල වෙන, චංචල වෙන ශනිකව වෙනස් වෙලා යන්න පුළුවන් තත්ත්වයක් තමයි ওই පුහුදුම් භාවයේ තුල තියෙන්නේ. ඉතින් මේ සීල කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සීල් රැකීමේ ආනිසංස සීලේ ප්‍රතිඵල පෙන්නනවා. ඒකෝ සීලේ ගොඩක් ආනිසංස තියෙනවා. සීලයෙන්ම නිවන් දකින්න බෑ. දානයෙන්ම නිවන් දකින්න බෑ. ඒක අපි මතක තියාගන්න ඕන. දානේ විතරක් දීලා නිවන් දකින්න බෑ. සීල් විතරක් රැකලා අපි කියමු අපි පල්ලෙහාම සීලය ගත්තා පංච සීලේ ඉඳලා කෝටිය සංවර සීලය දක්වා උපසම්පදා සීලය දක්වා රැක්කයි කියලා හිතන්නකො නිවන් දකින්න බෑ. දැන් ගොඩක් අය හිතනවා ඕක කරපුව ඒ පුළුවන් කියලා. එහෙම බෑ. ඒකෝට මේවා ගැඹුරින් මම එහෙම කියන්න ගියාම දැන් මේක ගැඹුරට යනවා. එච්චර දුරට මම යන්නේ නැහැ. මේ අද ආරම්භක දවසේ මනස සූදානම් වෙන දවසේ නිසා සීලය කියන්නේ හීලෑවීම. ඒ හීලෑවීමේ තියෙන වටිනාකම බුදුහාමුදුරු ලෝකයට පැහැදිලි කරනවා. දාන කතා, සීල කතා. ඊළඟට සග්ග කතා. මේ ආනුභුබ්බී කතාවයි මම මේ පැහැදිලි කරන්නේ. ආනුභුබ්බී කතාවෙන් කෙරෙන ධර්ම දේශනාව. බුදුහාමුදුරන්ගේ. සග්ග කියන්නේ ස්වර්ගය. ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝකවලට. අපි දිව්‍ය ලෝකය කියලා කිව්වහම එකක් හැටියට කිව්වොත් දිව්‍ය ලෝක ගණනාවක් තියෙනවා. දැන් බුදු සමය තුල පෙන්නනවා ප්‍රධාන පෙළේ දිව්‍ය ලෝක 6ක්. චාතුර්මාරාජගේ යාමේ තුසිතේ නිර්මාණ රදී පරිනිම්මිත වසවත්තේ කියලා. දිව්‍ය ලෝක 6ක් උගන්වනවා. මේ
ස්වර්ගවල. මේ දිව්‍ය ලෝකවල ඉපදෙන්නට හේතු වෙන්නේ මොන වගේ දේවල් මේ මිනිස් සමාජය තුල ඉඳගෙන කරපුවාමද? දෙවියෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිකන් අපේ පිළිගැනීම සාමාන්‍යයෙන් කොහොමද? අපට වඩා ඉහළයි කියන එකනේ. අපට වඩා ඉහළින් ඉන්නවා කියන එකයි. ඒක අපි මතු කරලා ගන්නවා නම් අපිට සාමාන්‍යයෙන් මිනිස්සේ යම් ඒ අමාරු අවස්ථාවන් වලදී යම් උදව් උපකාර කරන වෙලාවලදී අපි කියන්නේ සාමාන්‍යයෙන් තමුදෙනා මිනිසෙක් නෙමෙයි ਉਹ දෙවියෙක් නේ කියලා. දැන් අන්න එතනම තියෙනවා මේ දේව ගතිය කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිස් ගුණ ධර්ම වලට වඩා එහා ගිය තත්වයක් කියන අදහස ඔය අපේ පවතින බාහාව තුළ අපි පාවිච්චි කරනවානේ. ඒතකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි අර ඉහළම තලවල දිව්‍ය ලෝකේ ඉහළම තලවල ඉන්න අය මිනිස්සුන්ට වඩා ඉහළයි. හැබැයි මිනිස්සුන්ට වඩා පල්ලෙහා මට්ටමේ දිව්‍යුරු ඉන්න බව පෙන්නනවා. ඔය මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බුදුහාමුදුරුවෝ ගන්නන්නේ ඔය සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බවට පත්වීම පිළිබඳවනේ. ඒතකොට මනුස්ස ලෝකයේ ඉන්නේද්දී මිත්‍යා දිට්ඨියෙන් අයින් වෙලා සම්මා දිට්ඨියට ආවේ නැත්නම් සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් වෙන්න බෑ කොහොමද? මිත්‍යා දිට්ඨික දෙවියෙක් වෙන්න පුළුවන්. ඒ මිනිහෙක් වෙලා ඉන්නේද්දිම සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. දෙවියන්ට තනිකරම ඒක බෑ කියලා සාමාන්‍යයෙන් පවතින தত্ত্বය. මෙහෙදි තමයි ඇති කර ගන්න ඕන හැම දෙයක්ම. ඒකනේ මේ මිනිස් ලෝකේ වටින්නේ. අපි දෙවි ලෝකේ උසස් කිව්වට බ්‍රහ්ම ලෝක අරූපතල උසස් කියලා කිව්වට ඔය එකකවත් බුදුවරු පහළ වෙන්නේ නැහනේ. ඉතින් බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ මේ මිනිස් ආත්ම භාවයකමනේ. ඒ වගේම තමයි මේ ධර්මයේ ප්‍රගුණ කර ගැනීම. ඒ කියන්නේ ධර්මයේ ආරම්භ කරලා හදා ගන්න පුළුවන් මේ මිනිහෙක් වෙලා ඉන්නේ. ඒකෝට මෙතන හදාගත්ත කෙනා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් එයාට පුළුවන් එතන ඉඳලා ඒ ගොඩනගාගත්ත දේ ඉස්සරහට අරයන්. හැබැයි මෙහෙන් ඒක හදා ගන්න ඕනේ. හදාගෙන තමයි එහෙට යන්නේ. එහෙ තනිකර හදා ගන්න බෑ. අලුතෙන් එයාට හදා ගන්න බෑ. ඒ පැත්තෙන් මේ මිනිස් ලෝකේ හරි වටිනාකමක් පෙන්වුම් කරනවා. මිනිස්සෙක් සමහරු එහෙම ප්‍රාර්ථනාත් කරනවානේ. මන්නම් කියන්නේ මිනිහෙක් වෙලා ඉපදෙන්න ධර්මය අහන්න ධර්මයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ජීවිතයක් මිනිහෙක් වෙලා ඉපදෙන්න කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ කියලා. සාමාන්‍යයෙන් එහෙම කියනවා. ඒකට දාන කතා, සීල කතා, සග්ග කතා මේ ස්වර්ග දිව්‍ය ලෝක හා සම්බන්ධව බුදුහාමුදුරුවෝ කතා ඉදිරිපත් කරනවා. ඔන්න පොඩ්ඩක් ගැඹුරට යනවා. දැන් ඔය දාන් දෙන්නකොට, සීල් රකින්නකොට, එතකොට දිව්‍ය ලෝකේ යනකොට ඔය කාම ලෝකේනේ. කම්සපේට ගිජුවයි ඉන්නේ. දැන් අපි ඒක ගමක දෙවියෝ පැත්තකට දාලා මිනිස්සුયો දැන් අපි ප්‍රිය, අපි ආසා, අපි කැමති අපේ මේ ඉන්ද්‍රිය පහ හරහා මනස පිනව ගන්නනේ. ඇහැ කන නාසය දිව ශරීරය හරහා මනස තෘප්තිමත් කරගන්න තමයි හැම වෙලාවකම සූදානම්. දැන් අපි ඔය සැප කියලා කතා කරන්නේ ඔය පහ තෘප්තිමත් කිරීම මිසක් වෙන සැපයක් ලෝකේ නැහැනේ. ධර්මයේ දන්න අය මේවා දැනගෙන ඉන්නවා. දැන් ඕන් ඉතින් ඔය මිල මුදල් හොයාගෙන මෙයා කරගෙන ඉතින් සැප විඳිනවා කියා විඳින්න යනවා. දැන් ඕන් දන්නේ හරහා මනසයි තෘප්තිමත් කරා. ඇහැ තෘප්තිමත් කරන්න බෑ. කන තෘප්තිමත් කරන්නත් බෑ. ඒක ගැඹුරට යන්න යනවා. එතකොට දැන් ඔන්න
දැන් කම් සැපයට තමයි තියෙන ලැබියාව, කැමැත්ත, පෙරේතකම, තණ්හාව, මසුරුකම. මේ කාම ලෝකේ ඔය දිව්‍ය ලෝක හයත් කාම ලෝකෙට නෙගන්නේ. කම් සැපේ තමයි දැන් අර හම්බ වෙන්නේ. මොනවලින්ද? දන් දීවා. ආවනේ සිල් රකින්නකොට ස්වර්ග දිව්‍ය ලෝකෙ ඉපදුනා. දැන් කාමයට ලැබියාවෙන් තමයි අරව ඔක්කොම කරන්නේ. සැප විඳින්නේ. දෙවියන්ට යම් ආකාරයක ඉන්ද්‍රියන් තියෙනවා නම් ඒව තෘප්තිමත් කරගන්න. මනුස්ස ලෝකේ ඉපදුනාම හැකරනාසේ දිව ශරීරයේ තියෙනවා ඒක තෘප්තිමත් කරගන්න. හැබැයි ඉතින් මේ මොන ඉන්ද්‍රියන්ගෙන් වුණත් තෘප්තිමත් කරගන්නේ මනස. මනස තමයි තෘප්තිමත් කරන්නේ. මනස කියන්නේ හිතනේ. චිත්ත කියනවා, මනෝ කියනවා, විඥාන කියනවා. පොදුවේ හිත. ඒක තෘප්තිමත් කරගන්න තමයි මේ ඔය පින්කම්, ඔය දාන, සීල, භාවනාවත් එහෙම තමයි ලෞකික භාවනාව කියන්නේ, සමත භාවනාව. ඊළඟට දැන් බුදුහාමුදුරු දැන් ඔන්න මෙයාව ගේනවා පොඩ්ඩක් වෙන පැත්තකට. කාමානං ආදීනවන් නෙක්ඛම්මේ ආනිසංසම්පකාසේති. කාමයන්ගේ ආදීනවයක්. කම්සපේ තියෙන ආදීනව පැත්ත, දුක්ඛිත පැත්ත, ඒකෙන් විඩාවටපත් වෙන හැටි, ඒකෙන් අසහනයටපත් වෙන හැටි, ඒක තම වසඟෙහි පවත්වා ගන්නට නොහැකි ස්වභාවය පිළිබඳව වසඟයෙන් තමන්ගේ වසඟයෙන් අයින් වෙනකොට ආය නැවත නැවතත් ඒ පස්සෙම දුවන හැටි, ඒ සඳහා වෙහෙස වෙන හැටි, ඒක මිරිඟුවක් වගේ ස්වභාවයක් පවතින බව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කාමානං ආදීනවා නෙක්ඛම්මේ ආනිසංසං. කාමයෙන් අයින් වීමේ ආනිසංස ප්‍රකාශ කරනවා. දැන් කාමයේ ආනිසංස ලබා ගන්න තමයි, කාමයෙන් ලැබෙන සැපය ලබා ගන්න තමයි දැන් කටයුතු කරගෙන ගියේ. දැන් මෙයාගේ බුද්ධිය ඥානයේ මොහුකුරා යනකොට දැන් මෙන්න මෙයාව ගේනවා ඔය සැපයි කියලා යන හැම එකකම කටුක පැත්තක් තියෙනවා කියලා පෙන්නනවා. දැන් පාටියක් දාන්න හදනවා. නෑදෑයින්ට කියලා, යාළුවන්ට කියලා. සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන ඔය බෝතල් එහෙම ගෙනල්ලා මාස් මාළු විතර කන්න තියෙන ඔක්කොම හදලා. දැන් මේක ඉතින් පැය එකමාරයිනේ ඕක. ඉතින් අරක කලේ බින්ද වගේ, පුක්සු බින්ද වගේ පවුදාට ඇති වැඩකුත් නැහැ, හීනයක් වගේ. සුපිනූපමා කාමා උත්තා භගවතානේ. මේ කම්සපේ කියන එක හරියට හීනයක් වගේ. ඉතින් හීනයක් වගේ එකකට මේ ආර්ය ශ්‍රාවකයා දඟලන්නේ. හීන වලට මොනවද දඟලන්නේ? හීනේ කියන්නේ බොරුවක් නේ. ඇත්ත වගේ පේන එකක්. දැන් හීනියක් පේනකොට බය වෙන එකක් නම් බය වෙනවනේ. රාග නිස්ෘත එකක් නම් රාගය ඇති වෙනවනේ, හීනෙන් කියලා නෑනේ. මනසේ හැටි. හිතට එන්නේ රාගද, දේශද, මෝහද, ඊර්ෂ්‍යාවද, කෝපකමද, මාන්නයද, පරිගැනීමද, හීනෙන් ඒකත් වෙනවා. හීනේ කියලා ඒක බොරුවක් වුණාට ඒක ඇත්තට වෙනවා. ඇත්තට වෙන්නේ මොකද්ද? අරවා රාග, දේශ, මෝහ ආදී මොනවා හරි අකුසල මූලයන් මතුවලා එනවා ඒ වෙලාවට. දැන් ඔය තද heart attack තියන අයට එහෙම හීනෙන් බය වුණොත් එහෙම මැරෙන්න පුළුවන්. බය වෙන එක හොඳ නැහැ. ඕනකට වැඩිය සතුට, ඕනකට වැඩිය දුක. ඒව එච්චර හොඳ නැහැ. දැන් ඔය කිව්වම බය වෙන්න එපා. මේ එහෙම වුණොත් කිව්වම හීනෙන් උනාට හැබැයි වගේ තමයි පේන්නේ. ඉතින් සුපිනූපමා කාමා උත්තා භගවතා. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට උපමා කරන ලදී. කම්සපය හීනයක් නම් ඕක
ඕකට මොකටද ගිජු වෙන්නේ කියන අදහස ආර්ය ශ්‍රාවකයා තුල තිබුණට ආර්යභාවයටපත් වෙච්ච පුද්ගලයා තුල තිබුණට පුහුදුන් පුද්ගලයා තුල ඕක නැහැ. මේ දෙපැත්ත අපි හරියට තේරුම් ගන්න ඕන. දෙපැත්ත තේරුම් ගන්නේ මොකටද? අපි ඉන්න නරක පැත්තෙන් අයින් වෙලා හොඳ පැත්තට යන්න. හොඳ පැත්ත තමයි ආර්ය පැත්ත. ආර්ය කියන වචනේත් උතුම් කියන එකනේ. සාමාන්‍ය ආර්ය කියන වචනේ ඒක තේරුමක් උතුම් කියන වචනය. ඉතින් ඒ අපි මොකද පල්ලෙහා වට්ටමක ඉන්නේ. අපි හැමදාම පුහුදුන් භවයේ ඉන්න උනායි කියලා නීතියක් නැහැ. දැන් සමහර අය ඉතින් අපි ඉතින් මේ පුරුතඥ පුද්ගලයෝන කියා ඒක තව තවත් අහුරු කර කර ඒකෙම ඉන්නවා. එයා කල්පනා කරන්නේ මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. පුදුමාකාර දෝෂයක්. ඒක හන්දා ටිකක් මොලේ තියනවා නම් මම ආර්යෙක් බවට පත් වෙනවා මිසක් මැරෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයක්වත් අපි ඇති කර ගන්න ඕන. ඒ ආර්ය භාවයටපත් වීම මේ වයසත් එක්ක වෙන වැඩක් නෙමෙයි. ඒකේ වයසේ කොයි වයසක වුණත් කෙනෙකුට ආර්ය භාවයටපත් වෙන්න පුළුවන්. විසාකා මහ උපාසිකාව අපි කියවලා තියෙන විදිහට අවුරුදු 7 දී ආර්ය භාවයටපත් වෙච්ච උත්තම කාන්තාවක්. විශ්වාසනීය කාන්තාව. බුදුහාමුදුරන්ගේ අග්‍රදායිකාව. සමහරලාට විනය හා සම්බන්ධව සමාජගත වීම වැළැක්වීමට රහස්‍යභාවය සඳහා විසාකාව යොදවනවා බුදුහාමුදුරුවෝ. මොකද ඒක පිටට යන්නේ නැහැ. ඒ හාමුදුරුවන්ගේ මොකක් හරි අඩුපාඩුවක් හරි මොකක් හරි දෙනවා ඒක කිසිසේත් යන්නේ. ඒ විශ්වාසය අර ඇදහිය යුතු කාන්තාව. ඇදහිය යුතු ශ්‍රද්ධා කියලා කියනවා. ඒකට ඇදහිය යුතු කියන්නේ. ශ්‍රද්ධා කියන වචනේත් පාවිච්චි කරනවා. ඒකෝට දැන් කාමානං ආදීනවං මේ කාමයන්ගේ ආදීනවේ දැන් ඔන්න බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. නෙක්ඛම්මේ ආනිසංසං. ආදීනව පැත්තයි ආනිසංස පැත්තයි. හැබැයි දෙකම ප්‍රතිඵල. කාමේ ආදීනවයක් තියෙනවා. ඒ කියන්නේ නරක පැත්තක්. දුක්ඛිත පැත්තක්. නරක ප්‍රතිඵල. ආනිසංසං කියුවාම හොඳ ප්‍රතිඵල. හොඳ ප්‍රතිඵල තියෙන්නේ කාමයේ නෙමෙයි. කාමයන්ගෙන් වෙන්වීමේ. නෙක්ඛම්මේ ආනිසංස. අපි කියන්නේ නෙක්ඛම්ම සුඛය කියලා එකක්. කම්සපේ බදාගත්තාම ඊට පින් කරපුවාම කම්සප විඳින්න පුළුවන්. තම වසඟේ පවත්වා ගන්න බෑ හැබැයි. බහුල වශයෙන් Tamanට කම්සප විඳින්න පුළුවන්. ඒවා හම්බ වෙනවා. නෙක්ඛම්ම සුඛය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අපට උගන්වලා දෙනවා. කම්සපේ ඇලිලා ගිලිලා සතුටු වෙනවා වගේම කම්සපයෙන් අයින් වෙලත් සුඛයක් ලබන්න පුළුවන්. ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය සුඛය කියලා. කාම සම්පත් වලින් බැහැර වීමෙන් ලබනා වූ නිරාමිෂ ප්‍රීතිය. අත්හැරීම තුල ලැබෙන එක. ඒ නෙක්ඛම්ම සුඛයේ ආනිසංස. නෙක්ඛම්ම සුඛය. ඒක සුඛය කියන්නේ ආනිසංස තමයි. නෛෂ්ක්‍රම්‍යෙහි ආනිසංස බුදුහාමුදුරුවෝ ඔන්න ලෝකයට ප්‍රකාශ කරනවා. දැන් ඕක තමයි බුදුහාමුදුරන්ගේ ආනුපුබ්බී කතා කියලා ධර්ම දේශනාවලදී පෙන්නන්නේ. සෑම බුදුවරයෙක්ම සාමාන්‍යයෙන් මේ ආනුපුබ්බී කතාව දේශනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සෑම බුදුවරයෙකුටම ආවේනික වූ දේශනාව තමයි සාමොක්ඛංසික දේශනාව. ඒ කියන්නේ දුකෙන් ගැලවෙන එක. අර කරයි කියලා ඒවල ප්‍රතිඵල ලැබුණයි කියලා දුකෙන් ගැලවෙන්න බෑ. සංසාර දුකෙන් ගැලවෙන්න බෑ. දුක් අඩුවෙන් සැප වැඩියෙන් ලබන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් తాවකාලිකයි. සදාකාලික නෑ. එතකොට ඒ වලින් අයින් වෙන විදිහ දැන් ඔන්න බුදුහාමුදුරුවෝ ක්‍රමක්‍රමයෙන් අර ලෝකෝත්තර පැත්තට මේ දේශනාව යොමු කරනවා.
එතකොට ඒක ගැඹුරු එකක්. ඉතින් සමහරුන්ට ඔය සාමුක්ඛංශිකා දේශනාව කරන්න බෑ. එතෙන්ට ආවේ නැත්තම් ප්‍රඥාව යාගේ වර්ධනය වුණේ නැත්තම් එයා අර ටිකේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් එයාට සුගතිගාමී වීමවත් ඇති කර ගන්න පුළුවන්. සුගතිගාමී තත්ත්වය හරි උදා කරගත්ත හැටි. දුගතිගාමී නොවි සුගතිගාමී තත්ත්වයෙන්වත් ජීවිතේ සංසාර ජීවිතේ පවත්වා ගන්න ඔහුට උපකාර වෙනවා අර ආනුභූබ්බී කතාව. ඒකනේ අර මොඩියෝ කියලා මෙයා අයින් කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. ඒක නිසා මේ බණ කතා හරහා ප්‍රඥාව අඩු අයට පසුකාලීනවත් ආමුදුරු ගොඩක් මේ බෞද්ධ උගත්තු වෙහෙසිලා තියෙනවානේ. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක පොත් වහන්සේ, තේරාපදාන, තේරී අපදාන මේවාෙහි තියෙන්නේ හුඟාරියක් අර සාමාන්‍ය ජනතාව ගැන හිතලා මේ පව් පැත්තෙන් ගලවලා අඩුම ගානේ පින් පැත්තට නැඹුරු කරලා දානයේ තුල, සීලයේ තුල, දිව්‍ය ලෝකයේ තුල මේ ගමන යවා ගන්න ඔවුන්ට හැකියාවක් ඇති කර දීම තමයි ඒ වායෙහි අරමුණු වෙලා තියෙන්නේ. බණ කතන්දර හරහා පූජාවලිය කොච්චර තියෙනවද පොත්පත්. ඒකට ඒ වගේ තමයි මට කරුණු පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. ඊළඟට ওই විදිහට ධර්මයේ දේශනා කරනකොට දැන් බුදුහාමුදුරුවෝ මෙන්න මෙව්වා ටික ඇති වෙනවා. මොනවා ටිකද? දැන් ධර්මයට ඇහුම්කන් දීගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න කෙනා තුල ධර්මයේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙනවා. ඔහුට වැටහෙන්න පටන් ගන්නවා මේ ධර්මය හරියට වටිනවා. මේ වටින්නේ විශේෂයෙන්ම මේ පරලොව සුගතිය කරා යනවටත් වඩා මෙලොව මේ ගත කරන ජීවිතය ඊටා වැදගත් සාර්ථක එකක් බවට පත් කරගන්න මේ ධර්මය හරියට වටිනවා කියලා ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. පරලොව පැත්තක දාන්න. පරලොව ගැන හිතන්න මේක. දැන් මේ වෙලාවේ මේ ජීවිතය විතරක් හිතන්න. දැන් බණ අහගෙන ඉන්න කෙනාට දැනෙනවා මගේ මේ ජීවිතේට මේ ගත කරන ජීවිතයේ අඩලු උඩුකම් හදාගෙන මීට වඩා පවතින තත්ත්වයට වැඩිය හොඳ සාර්ථක ජීවිතයක් ගතකරනද මේ ධර්මයේ මට මහත් වූ පිටුබලයක් කරගන්න පුළුවන් කියලා මේ ධර්මයේ පිළිබඳව ප්‍රසාදය ඇති වෙනවා. පැහැදීම. එසේ ධර්මයේ පිළිබඳව පැහැදීම ඇති වෙනවත් එක්කම ඒ දේශනා කරන්නා වූ මොකද මේ අන් අයගේ යහපත වෙනුවෙන් දැන් තවන්ට ඇති වැඩකුත් නැහැ. නමුත් ලෝකයා වෙනුවෙන්ම මේ ජීවිතේ කැප කරන බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව උන්වහන්සේගේ ආධ්‍යාත්මයේ පිළිබඳව ඔහු තුල ප්‍රසාදයක් ඇති වෙනවා. ඉස්ලාම ධර්මයේ පිළිබඳව පැහැදෙනවා. ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ගුණය පිළිබඳව පැහැදිලි ඇති වෙනවා. මුලින්ම පුද්ගල ප්‍රසාදය ඇති වෙනවා. ඇති වෙලා ඊට පස්සේ පුද්ගල ප්‍රසාදයෙන් අයින් වෙලා බුද්ධ කියන தත්ත්වය. බුද්ධ කියන தත්ත්වයට පැහැදිලි ඇති වෙනවා. දැන් බුද්ධ කිව්වහම සියලු බුදුරුන්ගේ බුද්ධත්වය එකයිනේ. ඒවල වෙනසක් නැහැ. ශරීරවල වෙනස්කම් තියෙන්න පුළුවන්. මම හිතනවා අනිවාර්යයෙන්ම වෙනස්කම් තියෙනවා. බුදුහාමුදුරුවෝ ශරීරවල. නමුත් බුද්ධ කියන தත්ත්වයේ එහෙම වෙනසක් නැහැ නේ. ඒතකොට ওই ධර්මයේ අතීත බුදුරුන්ගේ ධර්මයයි වර්තමාන බුදුරුන්ගේ අනාගත බුදුරුන්ගේ ධර්මයයි වෙනසක් නැහැ නේ. දැන් බලන්නකෝ එහෙම වෙනසක් නැහැ. බුද්ධ කියන தත්ත්වේ වෙනසක් නැහැ. ධම්ම කියන தත්ත්වේ වෙනසක් නැහැ. එතකොට මේ ධර්මය මේ මිනිස් ජීවිතවල වැඩ කරන එක. මේක කියෝ මේක වැඳ මේක අහහා පුස්තකාරවල
අල්මාරි දාලා යතුරු දාගෙන ඒකට වැඳ එහෙම එකක් නෙමෙයිනේ මේක. ඒ වාගේ වටහා ගන්න තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. මට දැන් මේ කාරණේ පැහැදිලි කරගන්න බෑ. ඒතකොට මේ ජීවිතවල මේ ධර්මයේ වැඩ කරනවාද කියන බවට අපිට සාක්ෂියක් එපාය. දැන් මේ ලෝකෙ කොච්චර ආගම් තියෙනවද? මේ ආගම් වල මිනිසුන්ගේ ජීවිතවල මේ ධර්මයේ වැඩ කරලා ප්‍රතිඵල ලබලා තියෙනවද කියන එක ගැටලුවක් නේ. ඒතකොට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අය ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා කවුරු වුණත් සෝතාපන්න වෙනවා සකදාගාමී වෙනවා අනාගාමී වෙනවා අරහත් බවට පත් වෙනවා. ඒතකොට බුදුහාමුදුරන්ගෙන් පස්සේ මේක බුදුහාමුදුරන්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි. මිනිසුන්ට අදාළ දෙයක්. මිනිසුන්ගේ ජීවිතවල වැඩ කරන එක. එතකොට ඒ ආර්යභාවයටපත් වෙනවා. පුදුම් භාවයෙන් ඉක්මවලා පෘථග්ජන භූමියෙන් අයින් වෙලා සත්පුරුෂ භූමියෙන් ආර්ය භූමියටපත් වෙනවා. එතකොට ඒ ආර්ය භූමියටපත් වෙච්ච උත්තමයන් තුල පවතින ගුණ තමයි ඔය මේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න යනාදී වශයෙන් ආර්ය ශ්‍රාවකයන්ගේ සංඝ ගුණ. සංඝ කියන්නේ සමූහයා කියන එකයි. හාමුදුරුවෝ කියලාම ගන්න යන්න එපා තැන්වල. සංඝ කියන්නේ සමූහයා කියන එකයි. බුදුහාමුදුරුවෝගේ සසුන වලට සමූහයක් ඉන්නවා. කවුද මේ සමූහය? සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත්. පුදුංග අය නැහැ මේකේ. බුදුහාමුදුරුවෝගේ සසුනේ. ඒ අය මේකට ගන්න බෑ. මේකට එන්න ඕන. එයාට තමයි වගේ කියන්නේ. පුදුම් භාවයේ තුල ඉන්න කෙනාට වගේ කියන්නේ නැහැ. ජීවිතේ හරි භයානක තත්ත්වයක තියෙන්නේ. ඒක හිතන්න මේ ධර්මයට වැටහෙන්න Tamanටම වැටහෙනවා අපි ඉන්නේ කොච්චර භයානක තැනකද කියලා. ඒක හන්දා මේ භයානක තැනේ ෂේම තත්වයකටපත් වෙන්න ඕන. එතකොට දැන් ඔන්න පූර්ව ආදර්ශයක් මෙයා පූර්ව ආදර්ශ කරගන්නවා මේ චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගල. පුරුෂ යුගල 4යි පුද්ගලයෝ 8 දෙනා පූර්ව ආදර්ශ කරගන්නවා. තමන්ගේ පෙර ගමන් කරුව බවට පත් කරගන්නවා. දැන් ඉතින් මේ ওই පුහුදුන් සමාජය තුල ඉන්න අයගේ පෙර ගමන් කරුව කවුද දන්නවනේ? හින්දි නළුනිලියෝ, ඒක ක්‍රීඩකයෝ, විවිධ පුද්ගලයෝනේ. පූර්වාධාර ඉස්සරහින් යන්නේ ඒගොල්ලන්ගේ ඒ විදිහට තමයි යන්නේ, ඒ විදිහට තමයි කොණ්ඩේ යන්නේ. යන ආදී වශයෙන් ඔහොම තියෙනවා. නමුත් මේ බුද්ධ ශ්‍රාවකයා කියවම 아무තු වචනයකින් ගන්න එපා. මේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේම ආර්යභාවයටපත් වෙච්ච අය. ඒගොල්ලන්ගේ පූර්ව ආදර්ශය ගන්න කරගන්නේ තමන්ගේ ඉස්සරහින් ගමන් කරන්නේ පෙර ගමන් කරුවෝ වන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් බුදුපසේ බුදුමහරහත් කියන අය. අන්නේ ශ්‍රාවක සංඝයාගේ ගුණය පිළිබඳව පැහැදිලිව ඇති වෙනවා. දැන් ඔන්න ඉස්සරලාම ඇති වෙන්නේ ඕක තමයි. බුදුබණට අහුම්කම් දීගෙන ඉන්නකොට දැන් ඕක ඇති වුණාම නේ දාන කතා, සීල කතා, හග්ග කතා ඕක කරන්න පටන් ගන්නෙ. ඕක කරන්න පටන් ගන්නෙ ඉස්සලා යා තුල ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. ඒකෝල ශ්‍රද්ධාව කියන්නේ මේ තුනුරුවන් පිළිබඳව මනසේ ඇති වෙන තත්ත්වයක්. මේ පැහැදීම මේ ඔය හාමුදුරු කෙනෙක් වැරද්දක් කරයි කියලා දායක සභාව දෙලේක මොනවා හරි කිව්වයි කියලා පන්සලට යන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. මොන දෙවියකාත් ඔහුගේ බ්‍රහ්මයෙකුටවත් ඔහුගේ පැහැදීම වෙනස් කරන්න බෑ. ඒකට කියනවා අචල ශ්‍රද්ධාව කියලා. අවිච්ඡ ප්‍රසාදය කියලා කියනවා. නිවිට්ඨ සද්දෝ නිවිට්ඨ ප්‍රේමෝ කියලා තුගන්නවා. නිෂ්ඨාවට ගිය ප්‍රේමයක් තියෙන කෙනා, නිෂ්ඨාවට ගිය ශ්‍රද්ධාවක් තියෙන කෙනා. ඒක හොලවන්න බෑ. එයාව කලකිරවන්න බෑ. එයා පැහැදිලා කරුණු දැන අවබෝධයකින් ඇති කරගත්ත පැහැදිලා.
නිකන් දැක්ක පළියට නෙවෙයි. ඔන්න ශ්‍රද්ධාව පිහිටනවා. සද්ධා සම්පදා. ඊළඟට ඔහු මෙතෙක්කල් සීලය පුරපුර හිටියා. ශික්ෂාපද සමාදන් වෙවි හිටියා. මෙයා මේ කියන ශික්ෂාපද විනයෙන් ඔබට ගිහිල්ලා, ඒ කියන්නේ සිල්පද රකින්නේ නැහැ කියන එක නෙමෙයි ඈ. ඔබට ගිහිල්ලා ධර්ම විනයට එනවා. මොකද ධර්ම විනය නැතුව ආර්ය භාවයට කෙනෙකුටපත් වෙන්නත් බෑ. නිර්වාණ අවබෝධය ලබන්නත් බෑ. ශික්ෂාපද විනය තුල නිර්වාණ අවබෝධයට බෑ. ඒ කියන්නේ උසස් සීලයට එන්න ඕන. ඒක ඇත්තටම අදි සීලය කියලා කිව්වට කවන්නේ. අදි සීල ශික්ෂාව කියන්නේ ඇත්තටම ඔය පස්සේ කාලෙ වෙන්න ඇති මම හිතන්නේ ඔය උපසම්පදා සීලේ නමින් හැඳින්වුවා මේ ධර්ම විනයට එන එකයි. ඒ කියන්නේ ශික්ෂාපද ඉක්මවලා යන දැන් අර ශික්ෂාපද විනයේදී ආරක්ෂා කරන්නේ පුද්ගලයාගේ කය හා වචනය දෙක විතරයි. කයයි වචනයයි සංවර කරනවා. හිතට එන ඒවා ශරීරයෙන් කරන්න, කටින් කියන්නේ. අකුසල චේතනා හැටියට පහළ වෙනවනේ හිතේ. අකුසල චේතනාවන් එනවා. එව්වා අපෝ බෑ අද සිල් සමාදන් වෙනවා. දැන් සතෙකුට ගහන්න හිතුනොත් බල්ලෙක් ආව සමහරට බල්ලට ගහන්නේ නැහනේ. අද සිල් සමාදන් වෙලා ඉන්නේ. මදුරුවෙක් ආවද වෙනදාට ගැහුවට ගහන්නේ නැහනේ. අද සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. දැන් හිතට එනවනේ යාගේ. දැන් මේ වැරදි වැඩ කරන්න, නරක වැඩ කරන්න හිතට එනවා මෙයාගේ. නමුත් සිල්පද සමාදන් වෙලා ඉන්න හන්ද කයෙන් කරන්නත් බෑ, වචනෙන් කරන්නත් බෑ, හිර කරගෙන ඉන්නවා. ඒ ඔය වැඩේම දිගින් දිගට කරලා නිවන් දකින්න බෑනේ. එයා ධර්ම විනයට එන්න ඕන. ශික්ෂාපද විනය ඉක්මවලා ධර්ම විනයට එන්න ඕන. ධර්ම විනයට ආවට පස්සේ මෙයා සංවර කරන්නේ මොකද්ද? හිතයි. හිතට එන එක වළක්වන වැඩපිළිවෙලක් තියෙන්නේ ධර්මයේ. ලෝභය එන්නේ නැති විදිහට, ද්වේෂය එන්නේ නැති විදිහට. ඔය විදිහට කොච්චර හරි අකුසල චේතනාවල් තියෙනවනම් ඒවා එන්නේ නැති ආකාරයට මනස සංවර කරනවා. හිත සංවර කරනවා. දැන් අපි කියන්නේ සිත, කය, වචනය සංවර කරනවා කියලානේ. සීලයේදී සංවර වෙන්නේ කය වචනේ විතරයි. ධර්ම විනයේදී මනස සංවර කරනකොට කය වචනේ සංවර කරන්න දෙයක් නැතුව යනවා. එයාට එතකොට මේ සීලේ එහාට යනකොට අර ශික්ෂාපද 5යි 8යි 10යි කෝටියයි 9යි කියලා රැකීමේ අවශ්‍යතාවයක් නැතුව යනවා. එයා ධර්මයේ තුල හික්මෙනවා. එයා මනස සංවර කරගන්න. දවුණු සීල. දවුණු සීල සම්පදාව පිළිතියා. සද්ධා සම්පදා, සීල සම්පදා. ඊළඟට මේ අර දන් දීදී හිටියානේ. අනුන්ට දන් දීදී හිටියා. තමන් සන්තක වූ දේවල්, තමන්ගේ ප්‍රයෝජනෙට පවතින දේවල් පරිත්‍යාග කරමින් හිටියා. දීදී හිටියා. දැන් මෙයාගේ අත්හැරීම ඊට වඩා වෙනස් විදිහකට පටන් ගන්නවා. ගැඹුරට ඇයිද දන්නේ නැහැ පොඩ්ඩක්. අවදියෙන් ඉන්න. දැන් අපි දන්නවා අපි සකස් වෙලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක ක්‍රියාත්මක වීම. ඒක තමයි මේ ජීවත් වෙනවා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඕක අල්ලගෙන ඉන්නේ, උපාදාන කරගෙන ඉන්නේ, දැඩි කොට ග්‍රහණය කරගෙන ඉන්නේ, බදාගෙන ඉන්නේ. තණ්හා උපාදාන. තණ්හාවෙන් හිතෙන් අල්ලගෙන ඉන්නවා. තණ්හාවෙන් හිතෙන් අල්ලගෙන ඉන්නවා. තණ්හාවෙන් හිතෙන් අල්ලගෙන ඉන්නවා, රූපය අල්ලගෙන ඉන්නවා. වේදනාව අල්ලගෙන ඉන්නවා, සංඥාව අල්ලගෙන ඉන්නවා, සංකාර අල්ලගෙන ඉන්නවා, විඥානය අල්ලගෙන ඉන්නවා.
මේක අතහැරලා දානවා. ඡාග. අතහැරියා නම් දුක ඉවරයි. සම්පූර්ණ අතහැරියා නම් එදාට දුක ඉවරයි. දැන් ඔබට තේරෙනවද ඡාග කිව්වහම මේ මොනවා හරි දවන්ට තියෙන මේ ද්‍රව්‍ය මොනවා හරි දීම පමණක් නෙවෙයි කියලා. දාන කිව්වහම මේ භෞතික වශයෙන් තියෙන දේක් දීම වගේ එකක් ගත්තහම ඡාග කියලා කිව්වහම මේ අත්හැරිය යුතු බොහෝ දේවල් තියෙනවා. දැන් මෙයාට මේ ධම්ම මාර්ගයේ යනකොට මෙයාට දැනෙනවා මට දුක ඇති කරන දේවල් මම අතාරිනවා. දුකට හේතුව අතහැරගෙන යනවා. දුකට හේතුව අපි විසින් අල්ලගෙන තියාගෙන ඉන්න එක නෙමේ ගැටලුව. දැන් බුදුහාමුදුරුවෝ මැරුණා අවුරුදු 35 දී. අවුරුදු 35 දී බුදුහාමුදුරුවෝ මැරුණා. දැන් මාරයා එනවා දැන් මරන්න. මාරයා එනවා මේ අවුරුදු 80ක් විතර ගියාට පස්සේ එනවා. දැන් මාරයාගේ ස්වභාවය තමයි නිතරම ඔය අල්ලගෙන ඉන්න එක තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන ඉන්න එක උදුර ගන්න හදනවා. ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් උදුර ගන්න හදනවා. මේ පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය තමයි මේවා තියාගෙන ඉන්න හදනවා. බදාගෙන ඉන්න හදනවා. නමුත් දිනන්නේ මාරයා. කවදා හරි පරදිනවා. දැන් 80 දී ඉල්ලන්න ආව අවුරුදු ගණනාවකට දීලා ඉවරයිනේ මොනවද දෙන්නද මාරයාට. දැන් බුදුහාරණෝ ජීවත් වෙලා හිටියත් එකයි මරුණත් එකයි. මැරිලානේ හිටියේ. ඒක තමයි මම මේ ගැඹුරුම තැනක් පෙන්නුවේ. බුදුහාරණෝ දේශනා කරනවා සමහරුන්ට හිතෙනවා තථාගතයන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා කියලා. නමුත් ඇත්තටම බැලුවොත් තථාගතයන් වහන්සේ දැන් නැහැ. තථාගතයන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා කියලා අනිත් අයට පෙනුනට තථාගතයන් වහන්සේ දැන් නැහැ. මේක ගැඹුරු දෙයක් මම මේ කිව්වේ. උන්වහන්සේ හිටියත් එකයි නැතත් එකයි මම මේ ඡාගේ උත්කෘෂ්ඨ අවස්ථාව කිව්වේ. උපරිම තලය. රහතන් වහන්සේත් එතන තමයි අත්හැරලා ඔක්කොම. අත්හැරපු කෙනාට දුක එන්නේ නැහැ. අපි දැනගන්න ඕන හැමෝම අපර මොනවාපදනම් කරගෙන හරියෝ දුකක් එනවා නම් අපි අල්ලාගෙන හිටපු නිසායි තණ්හා උපාදාන කරගෙන හිටපු නිසායි මේ දුක එන්නේ කියන එක දැනගන්න ඕන. ඊළඟට ඡාග සම්පදායක පඤ්ඤා සම්පදා. මේක තමයි හැබැයි ගැඹුරින්ම කියන්න ඕන දේ. සාමාන්‍ය මෙතන උගන්වන උදයත්තගාමිනී පඤ්ඤා නිබ්බේධිකා උදයත්තගාමිනී පඤ්ඤා. ඒකේ වචනේ ගත්තාම තේරෙනවා කාටත් උදය අත්තගම. උදේ කියන්නේ හට ගන්නවා, ඉපදෙනවා, ජනිත වෙනවා, උදා වෙනවා. අත්තගම කියන්නේ අස්තයට යනවා, නැති වෙනවා කියන එකයි. ඇතිවීම නැතිවීම කියන එක ඉවරයක් නැති වැඩක්. රූපය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ශරීරය මැරලා ගියාම ඒක ආයෙත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ඉවරයක් නැති මේවා. මේ පුහුදුන් ලෝකයා තුල අර වේදනාවත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ශරීරේ නැතුව ගියොත් වේදනාව ඇති වෙනවා නැති වෙනවා. ඒක දිගින් දිගටම යනවා. සංඥාව හඳුනා ගන්න දේවල්ත් ඇති වෙනව නැති වෙනව මේකත් මේ විදිහට යනවා. සංකාරات එහෙමයි විඥානත් එහෙමයි. ඇතිවීම නැතිවීම කියන මේ බුදු වදන බුදුහාමුදුරුව අදාළ කරලා දේශනා කරන්නේ මේ බාහිර ලෝකයේ දේවල් වලට නෙවෙයි. ඔබට මලකේවල් වලදී බොහෝ ධර්ම දේශනාවල් වලදී ඔබට වෙන්නලා දීලා තියෙන්නේ. ඔබ අනිත් අය එක කතා කරන්නේ මේ බාහිර ලෝකයේ තියෙන දේවල් ඔය ඇති වෙලා නැති වෙලා යamak ගැනයි. ඒක කොහොමදත් එහෙම වෙනවා. ඒක හිතා ගන්න බුදුරේක ඕනෙත් නෑ මිනිස්සුන්ට පුළුවන්. නමුත් මේ අපි අභ්‍යන්තරයේ සිදුවෙනා වූ මේ ක්‍රියාදාමයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ නැත්නම් අපි කවුරුම දැනගන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු නිසාමයි අපි මේක දැනගන්නේ.
ඒක හන්ද මේ පහම උපාද වය ධම්මිනෝ ඇති වෙනවා නැති වෙනවා. මෙන්න මේක ගැඹුරු වැටහීමක් ගැඹුරු අවබෝධයක් නැති වුණාට බණාලා මේක ගැන විශ්වාසයක් තියනවා නම් ඒක ගැන ඇදහිීමක් තියනවා නම් ඒත් ඉදිරියට යන්න ඔහුට ඒක ප්‍රමාණවත් වෙනවා. උදයත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ ඒකයි. උදය අස්තගාමී ප්‍රඥාව. ඇති වෙන නැති වෙන දේ දැන ගැනීමේ වටහා ගැනීමේ නුවණ ප්‍රඥාව මතු කර ගන්න ඕන. මතු වෙනවා. දැන් ඔන්න ඔය හතර ඔය සම්පදා හතර අතිශයින්ම කෙනෙකුට වැදගත් වෙනවා. දැන් මේ ටික මම හිතනවා වටහා ගන්න මහා ලොකු ගැඹුරු ප්‍රඥාවක් ඕනේ නැහැ. මම ඒකයි අද මේ සරල දේශනාවක් කියලා කිව්වේ. ඕනම කෙනෙකුට මේ ධර්මයේ හරහා බණ අහන්න ඕනේ. නිකන් අහලා අයින් කරන්න නෙමෙයි. පින් සිද්ධ වෙන්න නෙමෙයි බණ අහන්නේ. බණ අහන්නේ මේ කියාපු කරුණු හතර තමන්ගේ ජීවිතයට ඒක ආබද්ධ කරගන්න. ඒක ගිලිහිලා යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක ජීවිතේ කරගන්න ඕන. ඒක ජීවිතේ කරගත්ත කෙනා කිසිදු විදිහකින් සතර අපාය ආදී දුගති භවයකට යොමු වෙන්නේ නැහැ. දැන් ඔය ටික ඇති කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ප්‍රශ්නය ඒකවත් ඇති කරගන්නේ නැහැ. දැන් බැරි එක ගැඹුරු හන්ද බෑ කියමුකෝ. දැන් පුළුවන් එක කරගන්න උනන්දුවක් අප තුල ඇති වෙන්න ඕනේ. ඒකට වීරයක් එපායි. ඒකට අදිෂ්ඨානයක් එපායි. එතකොට අන්න ඒක අපි ඇති කර ගන්න ඕන. ඒක අනිවාර්යෙන් අප තුල ඇති කර ගන්න ඕන. වීරිය, අදිෂ්ඨානය, ඌමනාව ඒක ඇති කරගත්තේ නැත්නම් මහා අවිනිශ්චිත ජීවිතයක්. ඒකේ මේක ගැඹුරින් හදාරගෙන යනකොට තේරෙයි අපි ඉන්නේ කොතනම භයානක තැනක කියලා. ඒ භයානක තැනකින් නිර්භය තැනකට අපි එන්න ඕනේ. නිර්භය තැනට එන්න ඕනේ. ඒකෝට ඒකේ ධර්මයේ සරණෙන් එනවා මිසක් ධර්මයේ සරණ කොට ගැනීමෙන්මයි ඒක කරගන්න වෙන්නේ. වෙනත් දෙයක් සරණ කොට වෙනත් දෙයක සරණෙන් පිටින් එන්න බෑනේ. ඒ බව අපි හරියට වටහා ගන්න නම් ධර්මයේ අහලම තමයි දැනගන්න වෙන්නේ. දැන් ඔක තමයි හතර. දැන් මම මේක කියන්න ගත්ත මේ දෙමව්පියෝට උපහාර පිණිසත් එක්ක මේ පින්කම් කරන්නේ. මට මතක හැටියට චතුක්ක නිපාතේ බ්‍රහ්මාදි මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ කියලා. අම්මා තාත්තා කියලා කියන්නේ ඔවුන්ට බ්‍රහ්ම කියලා කිව්වට කවන්නේ. පුබ්බාචරියාති උච්චරේ කියලා කියන්නේ මේ පූර්වාචාරවරු. දැන් අපි බලමු බ්‍රහ්ම කියන එකේ එක තේරුමක් තමයි ශ්‍රේෂ්ඨ. බොහොම ඉහළ ශ්‍රේෂ්ඨ. ඒ අම්මා තාත්තා අපට මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම අතිශයාර්ථ ප්‍රත්‍යක් මේක ශ්‍රේෂ්ඨතම ඉහළම ශ්‍රේෂ්ඨ දෙන්න තමයි අපේ අම්මා තාත්තා. බ්‍රහ්ම කියන වචනේ ඒ තේරුම තියෙනවා. අපිට මේ ලෝකේ වෙන අය ලොකු නෑ, ලොකුම දෙන්න අම්මයි තාත්තයි. අන්න එහෙම කිව්වහම හොඳටම තේරෙනවා. ඊළඟට ආය අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න කෙනෙකුට පුළුවන් ඔය රූපාවචර අරූපාවචර ධ්‍යාන ආනෙන්ජාපි සංකාර කියන ඒවා හදාගත්තහමත් පුළුවන් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න. ආයෙ පුළුවන්
බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ඔකට කියනවා සතර අප්‍රමඤ්ඤා කියලා භාවනාවලදී ඒවා මේ ධ්‍යාන මට්ටමකට දියුණු කරගත්තා. දැන් මෛත්‍රිය භාවනාවක් හැටියට කරලා මෛත්‍රී ධ්‍යානය ලබා ගන්නවා. කරුණා ධ්‍යානයටපත් වෙනවා. මුදිතා ධ්‍යානයටපත් වෙනවා. උපේක්ඛා ධ්‍යානයටපත් වෙනවා. එහෙම නැත්නම් සමාධියට. ඒ සමාධි தත්ත්වය ඇති කරගත්තාම ඊට අදාළ බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. එතකොට අන්න බ්‍රහ්මාදි මාතා පිතරෝ කියන එකේ තව තේරුමක් තමයි අර ඒ බ්‍රහ්ම ලෝක හතරේ ඉපදිලා ඉන්නේ බ්‍රහ්මයෝ බවට පත් වෙන්න උන්ට උදව් උනේ මනුස්ස ලෝකේ ඉන්නේදී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වර්ධනය කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඒවාෙහි සමාධි මට්ටමක් චිත්ත සමාධි මට්ටමක් ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න හේතුවක් වුණා. එතකොට හැබෑවටම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා තියෙන්නේ මේ පෘථග්ජන ලෝකයේ තුල නෙමෙයි අර බ්‍රහ්ම ලෝකේ. එතකොට දැන් අපි ඉන්නේ මේ පුහුදුන් ලෝකයේ තුල ඔව්ව හොයන්න ගියොත් එහෙම මේ අපි අමාරු වැටෙනවනේ. අපි මිනිසුත් එක්ක ජීවත් වෙද්දී අපිට මෛත්‍රී කරයි කියලා අපිට ඕන අපිට අවශ්‍යම වෙලාවෙදී අපි හිතාගෙන ඉන්න මිනිහ අපිට මෛත්‍රියක් හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි පෘථග්ජන ලෝකේ හැටියට. අපිට කරුණාව පිහිටක් වුමනාම කරන අවස්ථාවේදී පිහිටක් වෙයි කියලා හිතපු අවස්ථාවේදී ඒගොල්ලෝ මග ඇරලා. ඒ පුහුදුන් ලෝකේ හැටි. එතකොට මේ පුහුදුන් ලෝකේ මේවා බලාපොරොත්තු වෙන්න එපා. පෘථග්ජන ලෝකේ ඔබ මනුස්සයෙන්ගෙන් ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බලාපොරොත්තුව කටයුතු කළොත් එහෙම ඔබ හොඳටම අමාරු වැටෙනවා. ඔය ආර්ය භාවයටපත් වෙච්ච ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගෙන් ඔබට ඒක දේ වෙන්න පුළුවන්. එහෙමයි බොහොම අඩුයිනේ. එහෙමයි බොහොම අඩුයි. හැබැයි බ්‍රහ්මාති මාතා විතරෝ අම්මගෙන් තාත්තගෙන් ඕක ලැබෙනවා. පුහුදුන් ලෝකේ වෙනත් කෙනෙකුගෙන් අපට නොලැබුණාට අම්මා තාත්තත් පෘථග්ජන තමයි කියලා හිතමුකෝ. නමුත් ඒ වුණත් අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට ඕක ලැබෙනවා. අන්න බුදුහාමුදුරුවෝ සමාන කරනවා බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මා තාත්තා කියලා කියන්නේ බ්‍රහ්මයෝ වගේ දරුවන්ට. හැබැයි අර පුහුදුන් භාවයේ තුල ඉන්න කෙනෙක් හැටියට අම්මයි තාත්තයි තමන්ගේ දරුවන්ට මේ හතර ලබා දෙන්න පුළුවන් වුණාට ලෝකයේ අවශේෂයට මේක දෙන්න බෑ. අන්න වැඩේ වෙන තැන. ඒක තමයි කඩන්න ඕන එක. තමන්ගේ දරුවන්ට වගේම අවශේෂයගේ දරුවන්ටත් දරුවන්ට විතරක් නෙමෙයි කාටත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවාගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මෙතන කරුමේ කියන්නේ හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම අර දරුවන්ට මේ හතර පතුරවලා එයා මැරිලා යනවා. බෞද්ධකමට එන්නේ නැහැ. බෞද්ධය කියලා ආර්ය භාවයට එන්නේ නැහැ. ආර්යෙක් හැටියට නෙමෙයි එතනදී මේ පරිලෝය යන්නේ. එතකොට අර දරුවන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පැතුරුවයි කියලා එයාට බෑ. ඒ අම්මට තාත්තට බෑ බ්‍රහ්ම ලෝකෙ කියලා ඉපදෙන්න. අර සමාධිය එන්නේ තමන්ගේ දරුවන්ට විතරක් පතුරවලා නෙමෙයි මුළු විශ්වයේම ඉන්න ඔක්කොටම වටිරීම තුල. ඒ හතර. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ආමුදුරුන්ට කතා කරලා කියනවා මෙහෙම එක දේශනාවක් චතුක්ක නිපාතේ මට මතක හැටියට
මහණෙනි මේ අම්මයි තාත්තයි කියලා කියන්නේ මේක වරදවා ගන්න එපා මහණෙනි කිව්වම මේක හාමුදුරුන්ට කියන එකක් කියලා. බුදුහාමුදුරුවෝ හැමෝටමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ අම්මයි තාත්තයි කියන දෙන්නා මහණෙනි බ්‍රහ්මයෝ වගේ. මේ අම්මයි තාත්තයි දෙන්නා දරුවන්ට බොහොම ශ්‍රේෂ්ඨතම දෙන්නේ. ඉමස ලෝකස දස්සේතාරෝ මේ හොඳ නරක කියලා දීලා මේ සමාජයට බැහැලා වැඩ කරන්න ලෝකයට ඉදිරිපත් කරලා තියෙන්නේ දෙමව්පියෝ දෙන්නා. මේක මෙහෙම කිව්වත් කවන්නේ දෙමව්පියෝ දෙන්නා හොඳ සමාජයට අවශ්‍ය කරන හොඳ නිෂ්පාදන හොඳ භාණ්ඩයක්. භාණ්ඩේ හොඳ වෙන්න ඕනනේ. ඒක තමයි ඒක සමාජය යන්නේ. සමාජයට ගැලපෙන්නේ නැත්නම් ඒ දෙමව්පියෝ හදන නිෂ්පාදනයේ ප්‍රයෝජනයක් නැත්නම් ඒක ඉතින් සමාජයට පීඩනයක් වෙනවා. කරදරයක් වෙනවා. ඒක ඊමස්ස ලෝකස්ස දස්සේදාර. ලෝකස්ස කියන්නේ ලෝකයා. ලෝකයා කියන්නේ මිනිස්සු ජනතාව. මේ ලෝකයාට ඉදිරිපත් කරලා තියෙනවා. ඊමස්ස ලෝකස්ස දස්සේදාර. ඉතින් මේ නියමාකාරයට සකස් කරලා සමාජයට ඉදිරිපත් කරේ නැත්නම් දෙමව්පියන්ගේ කාර්යභාරය එතන සිද්ධ වෙලා නැහැ. දැන් දෙමව්පියෝ ওই දරුවෝ නිසා අද ගත්තොත් මොනතරම් පීඩන වලටපත් වෙන දෙමව්පියෝ ඉන්නවද? නිෂ්පාදනය හොඳ නැහැ. භාණ්ඩේ නිෂ්පාදනය හොඳ නැහැ. තමන්ට වැඩක් ඇති, අනුන්ට වැඩක් ඇති, රටට ලෝකයට සමාජයට වැඩක් ඇති, මෙලොවට වැඩ ඇති, පරලොවට වැඩ ඇති ජීවිතයක් ඇති කෙනෙක් හැටියට ඒ දරුවා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි මේ ඊමස ලෝකස්ස දස්සේදාර. මේ දේ අම්මා තාත්තා කරලා දීලා තියෙනවා. එහෙම කියාගෙන අන්තිමට ගිහිල්ලා පොඩි උපමාවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මහණෙනි ඉතින් මෙච්චර දෙමව්පියෝ දරුවන්ට අප උපකාර කරලා තියෙනවා. ඉතින් මේ වලින් නිදහස් වීමක් ගැන කතා කරනකොට මේ අවුරුදු 100ක් අම්මවයි තාත්තවයි දෙපැත්තේ තියාගෙන මේ අම්මටයි තාත්තටයි සලකනවා මොනම දෙයකින්වත් අඩුවක් නැතුව. අපි දන්නවා ඉතින් කාට හරි සලකනවා නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන මොනවද කියලා. ඒ හැම දෙයක්ම මොකක්වත් අඩුවක් නැතුව සලකනවා. මෙහෙම සලකපුවාම අවුරුදු 100ක් කරලා ඒ වුණාට මහණෙනි දෙමව්පියෝ වෙනුවෙන් කරන්න තියෙන දේ කරලා ඉවර නැත. ඒක තමයි උපමාව. ඒත් ඉතින් කරලා ඉවර නැහැ. ඔය කතාව නිසාමයි වෙන්න ඇති ඔය අපේ සමාජයේ තියෙන දෙමව්පියන්ට ඉතින් අපි හැමදාම ණයලා තියෙන කියලා කියන්නේ. කරලා ඉවර කරන්න බැරි හන්ද. හැබැයි පෘථජන පුද්ගලයෙක් හැටියට තමයි කරලා ඉවර කරන්න බැරි. කරලා ඉවර කරන්න බෑ කියලා මෙතනින් බුදුහාමුදුරුවෝ නතර කරොත් එහෙම මම මෙතන මේ කරන දේශනාව සාර්ථක නැහැ. එසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි එහෙම ඉවර කරන්න පුළුවන්. එහෙම ඉවර කරන්න පුළුවන්. කොහොමද ඉවර කරන්නේ? මහණෙනි අර මුලින් කියපුවා අශ්‍රද්ධාවන්ත දෙමව්පියෝ. ඒ කියන්නේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් පිහිටලා නැති දෙමව්පියන්ව ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටෙව්වෝ. සීලය පිළිබඳව උනන්දුවක් නැති, ඒ ගැන අදහසක් හැඟීමක් ආකල්පයක් නැති දෙමව්පියන්ව ඒ සීල සම්පදාවෙහි පිහිටෙව්වෝ. ඒ පිළිබඳව උනන්දුවක්, ඒ පැත්තට යොමු කිරීමක්, ඒ පිළිබඳ වුරුවක් ඇති කෙරෙව්වෝ.
මසුරු මලින් යුක්ත ජීවත් වන දෙමව්පියන්ව ත්‍යාග සම්පත්තියෙහි පරිත්‍යාගයෙහි පිහිටෙව්වෝ. අනිත්‍ය මෙනෙහි නොකරන උපාද වය ධර්මතාවයේ මෙනෙහි නොකරන දෙමව්පියන්ව ඒ පිළිබඳව අදහසක් ඔවුන් තුල ඇති කෙරෙව්වෝ. මේ කියන හතර දෙමව්පිය වෙනුවෙන් කළොත් යම්කිසි දරුවෙක් මහණෙනි දෙමව්පිය වෙනුවෙන් කරන්න තියෙන දේ කරලා අවසන් කරලා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ අර කලින් කියාවු උපමාව ප්‍රකාශ කරලා ඉවර කරන්න බෑ කියලා නතර වුණා නම් අපට තෘප්තියක් නැහැනේ. අනේ ඉතින් කොච්චර කාලත් ඉවර කරන්න බෑ කියලා සමහර විට ඕවා ඉවර කරන්න බෑ කියලා මග නතර වෙන්න පුළුවන් සලකන්නේ නැතුව. ඒ උපරිමයේ කළත් ඉවර කරන්න බෑනේ. හැබැයි ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ තමයි ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ හතර දෙමව්පියෝ තුල ඇති කරලීම. අන්න දෙමව්පියන්ට තියෙන ණයගැති බව ඉවරයි. ණයගැති බව ඉවරයි. ඒකට හේතුව පින්නතුනේ අර කොච්චර දේවල් කළා මරුණාට පස්සේ ඔය අම්මා තාත්තා කොහේ ඔවුන්ගේ ගතිය අස්තිරයි. ඒකට පුළුවන් ද පිහිට වෙන්න. පුළුවන් නම් අන්න එතෙන්ට පිහිටක් වෙන්න අපට. දුගතියකට නොයටි සුගති භවයකටම වැටෙන්න ඔවුන්ගේ ආධ්‍යාත්මික ලෝකය අපට සකස් කරලා දෙන්න පුළුවන් නම් ඒක මොනතරම් ලොකු උදව්වක් බවට වත් වෙනවද? ඒ ආත්මෙන් මැරිලා ඊළඟ ආත්මයේ සුගති භවයකටපත් වෙන්න විතරක් නෙමෙයි මෙතන තියෙන ප්‍රයෝජනෙ. ඊට පස්සේ කොහාට වැටෙයිද කවුද දන්නේ? දැන් සුගතියේ ඉපදිලා ඊට පස්සේ කොහාට වැටෙයිද දන්නේ නැනේ. දැන් මෙතන තියෙන වැදගත්කම මොකද්ද වෙන්නතොනේ? මේ කරුණු හතර ජීවිතයක පිහිටෙව්වොත් පිහිටවා ගත්තොත් අපි උනත් පිහිට ඇති කරගත්තොත් ඒක නිවන් දැකලා මිසක් ආපස්සට එන එකක් නෙමෙයි. එතකොට ඔහුගේ මුළු සංසාර ජීවිතයම සුගතිගාමී ජීවිතයක්. නිවන් දකින්න තාක්කල්. එතකොට අර දෙමව්පියන්ට සද්ධා සීල ත්‍යාග ප්‍රඥා ඇති කරලා දෙනවා කියලා කියන්නේ ඔවුන්ගේ ජීවිතේට මේ ජීවිතේට විතරක් නෙවෙයි මුළු සංසාර ජීවිතේටම අර මම නිතරම කියන්නේ රක්ෂණයක් කරලා දීමක්. ආන්ගේ දේ කරන්න පුළුවන් වුණොත් විතරයි අපට දෙමව්පියන්ට තියෙන ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ දේ අපට කරන්න පුළුවන් වෙන්නේ අපටත් ඒ ගැන වැටහීමක් අවබෝධයක් තියෙන්න බෑ. Taman තුලත් මේවා ගොඩ නැගෙන්න බෑ. අපි යමක් කාට හරි දෙන්නේ Taman තුල ඒක තියෙන්න බෑ. ඒ වගේ Taman තුල මේවා ඇති කරගන්න ඕන. ඇති කරගෙන ඒක දෙන්න ඕන. මීට වැඩිය මම අනුශාසනාව දික් කරන්නේ නැහැ. මම බොහෝ අනුශාසනාවල් වලදී මේ හතර ගැන කියනවා. නැවතත් කියනවා. තව ඉදිරියටත් කියනවා. මේවල සමහර නොකියවිච්ච කරුණුත් වෙලාවකට මේ දේශනාවල් වලදී කියවෙනවා. කියපුවත් කියවෙනවා. හැබැයි ඔය අහන්නේ මේ කණෙන් අහලා අනිත් කණෙන් අයින් කරලා දාන්න නෙමෙයි, පින් සිද්ධ වෙන්න නෙමෙයි මේ බණ අහන්නේ. ඔබේ ජීවිතේට. ඔබ රැකියාව කරන්නේ මෙලොව ජීවිතේට. ඔබ ගොවිතැන් කරන්නේ මෙලොව ජීවිතේට. ඔබ මුදල් හොයන්නේ මෙලොව ජීවිතේට. ඔබ ගෙයක් හදාගන්නේ මෙලොව ජීවිතේට. ඔබ ඉඩමක් අඩමක් ගන්නේ මෙලොව ජීවිතේට. සමහරු ධර්මයේ පරලෝ ජීවිතේට දානවා. බුදුහාඳුරු මේ ධර්මයේ පැහැදිලි කරන්නේ ඒකත් ජීවිතේට. ඒකත් ජීවිතේට.
ඒක ජීවිතේට අරගෙන තමයි අනිත් ඒවා කරන්න ඕන. සමහර අය කරන්නේ ඒවා ඔක්කොම කරගෙන ඉල්ලා මේක කරන්න හදනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්නේ ධර්මයේ තුල ඉඳගෙනනේ. ඒකනේ යමක්කමක් තේරෙන්න පටන් ගන්නකොට මේක දැනගන්න ඕන කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවානේ. ඔය අද යුගයේ වගේ වසංගත රෝගයක් ඇවිදිලා ජීවිතේ විනාශ වෙලා යන්න කලින්. විසගෝර සර්පයෙක් ඇවිල්ලා දෂ්ට කරලා විනාශ වෙලා යන්න කලින්. මේ වයසට ගිහිල්ලා කර ගියා ගන්න බැරුව යන්න බැරුව යන්න කලින්. මේ ධර්මයේ අල්ලගෙන ධර්මයේ හැසිරෙන්න කියනවානේ. කොරෝනා වගේ ඒවට වැඩි භයානක ඒවා මේ කරන නිෂ්පාදන කරන ඇති කරන මේ විස දේවල් නිෂ්පාදනය කරන දේවල් අනුව අපිට මොනව වෙනවද කවුද ඒව කියන්න බෑ. ලෝකේ එක එක දේවල් නිපදවලානේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් මේ වෙච්ච ගමන් අපි දන්නේම නැහැ මෙතනම සද්දෙකුත් නැහැ මොකක්වත් නැහැ මේ හෝම නිශ්චල වෙලා වැටේ. මුළු ලෝකෙම. එවැනි දේ නිෂ්පාදනය කරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ මොනවා හරි අකරතැබ්බයක් වෙලා වසංගත රෝගයක් ඇවිදින්න ජීවිතේ විනාශ වෙලා යන්න ඉස්සර වෙලා. ඔය සර්පේ ඔය මොකಾದ කියන්නේ ඔය හාබරලියා බෙහෙත් කරන්න පුළුවන් බෙහෙත් කරන්න කාලෙමදිනේ මගදීම වැරෙනවා. කෑවා එම දැම්ම වැරුණා. දන්නේ මේ වගේ දෙයක් වෙයිද කියලා. තනකොළ ගොඩේ වැළුවා සතාව පේන්නේ නැහැ. චූටි සතා පැටව. සර්පයි නැයන කියලා අඩිය තියලා යනවා. ඔය තනකොළ ගහක් අස්සේ තියලා ඉන්න පුළුවන් චූටියට. පැටව. විසගෝර සර්පයා සතා පොඩි කියලා ලොකුයි කියලා එහෙම එකක් නැහනේ. ඉතින් මේ සර්පේ දෂ්ට කරලා මැරෙන්න ඉස්සර වෙලා. ඇයි මේ වයසට යන්න ඉස්සලා කියන්නේ? කල්පනා ශක්තිය නැහැ. ධර්මයේ දැනගන්න ඕන ක්‍රියාත්මක කරන්න කාලයක් තියෙන්න එපා. ජීවිතයේ අවසාන භාගයට ගිහිලා මේක අල්ලගෙන බෑනේ. හැබැයි ඉතින් මේක මුල ඉඳලා ටික ටික අල්ලගෙන ඉන්න අයට මේ අවසාන භාගයේ බොහොම මේක කරගෙන යන්න පුළුවන්. දැන් සමහරව එහෙම නෙවෙයි. එන්නේ අවසාන භාගයේ. බාල කාලෙත් නැහැ. තරුණ කාලෙත් නැහැ. මැදිවියෙත් නැහැ. අවුරුදු 60 70ෙත් නැහැ. අවුරුදු 60ක් සාමාන්‍ය 60න් පස්සේ ඉතින් ටික ටික දුබල වීමක් නේ තියෙන්නේ. එක් එක්කෙනාගේ ශරීරයේ එක එක විදිහයි. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්න කලින් ඊට උඩ ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ අර පරලෝකයට සුගතිගාමී වෙන්න උවමනා කරන පිනක් කරගෙන ජීවත් වෙනවා මිසක් මේ ධර්මයේ ආලෝකයේ කියන එක ලබා ගන්න හම්බෙන්නේ නැහැ. දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ අපට පෙන්නලා දීලා තියෙනවා. එවැනි කේද වාචකයක් එවැනි කරදර බාධකෙන්න ඉස්සර වෙලා හිටමරෙයිද දන්නේ නැහැ කියලා දැනගෙන මේ මොහොතේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් සම්දිට්ඨිකෝ කියන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ සාදෘෂ්ටිකවම විපාක තියෙනවයි කියලා. ධර්මයේ පිනේ විපාක පරලෝ වෙන්න පුළුවන්. ධර්මයේ විපාක සම්දිට්ඨිකෝ කියන එකයි. මෙලොවම ප්‍රතිඵල එන විදිහට වැඩ කරනකොට එයින් පරලෝ ගියොත් නේ දැන් නිර්වාණයේදී පරලෝ යන්නේ යන දිහයක් නැහැ. එන් ධර්මයේ හැදිරිලා පරලෝ නොයන්න පුළුවන්. මෙහිදීම නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි පරලෝ ගියොත් සුගතිගාමී වෙනවා. ඒ ධර්මයෙන් පිනෙන් විතර නෙමෙයි සුගතිගාමී බව ධර්මයෙන් ඊට වැඩිය ස්ථාවරයි ඒක. ඉතින් පිනක් මතක් වුණොත් හොඳ අපවක් මතක් වුණොත් දුගතිගාමී වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ආලෝකය ලබා ගත්තොත් කල වේලාස නැතිව එයාටින් කොහොමද පින් කියන දේවල් සිද්ධ වෙනවා. ධර්මයේ වැඩපිළිවෙල වෙනස් එකක්. පව් වැඩ වලින් අයින් වෙලා පින් වැඩ වලදීලා ජීවත් වෙනවා කියන එක
උගත් නුගත් කාට සාමාන්‍යයෙන් ගෝචර වෙන දෙයක්. නමුත් මේ ධර්මයේ වැඩපිළිවෙල එහෙම එකක් නෙවෙයි. ධර්මය ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඒකනේ අර දාන කතා, සීල කතා, සග්ග කතා කියලා ආනුභූපී කතාවෙන් බුදුරු ලෝට දහම් පැහැදිලි කරන්නේ. ඔක්කොටම මේ ධර්මයේ වැඩපිළිවෙල කරගන්න බෑ. එතකොට අනිත් අයව අමතක කරන්නේ නැහැ. ධර්මයේ වටහා ගන්න බෑයි කියලා ඕන්ව අමතක කරන්නේ නැහැ. ඔවුන්ට යහපතක් සිද්ධ වෙන විදිහට කටයුතු කරන අතර හැබැයි ඉතින් සියලු බුදුවරුන්ට ආවේනික වූ ධර්ම දේශනාව සාමුක්ඛංසිකා ධම්ම දේශනා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. ඊතන තමයි මේ සසර දුක නිමා කර ගැනීම කියන එක ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. පින් කරලා සපවත් ජීවිතයක් ලැබුණොත් ඔවුන් හැම කෙනාම සසර දුකේ ඉන්න අය. ඒතකොට සසර දුකෙන් ඈතර වීම ඉලක්ක කරගෙනයි මේ ධර්මයේ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ අපට වෙන්නා. මේ වැඩපිළිවෙල කියලා කියන්නේ ප්‍රතිපදාව. පටිපදා. මාර්ගය. පිළිවෙත. ඒක අනුගමනය කිරීමෙන්මයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒකට ධර්මය අනුගමනය කරනකොට ප්‍රතිඵල ලැබෙන්නේ පරලොව ලබන්න බලාපොරොත්තුවක් නැතිව සාන්දෘෂ්ටිකව මේ කියන්නේ සම්දිට්ඨිකෝ කියන ධර්මයේ උගන්වන ඒ ගුණය ගැන ඇදහිීම පිළිගැනීම තියෙනවා නම් අදාළම ප්‍රතිඵල ලැබෙන විදිහට ඒ ධර්මය ක්‍රියාත්මක කරගන්න ඕන. ඒක තමයි මේ වෙලාවේදී ඔබට මට මතක් කරලා දෙන්න තියෙන්නේ. මීට වැඩිය අනුශාසනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේදී අපි කල්පනා කරගමු මේ පරලෝක ප්‍රාප්ත වෙලා සිටින සියලු මෑණිවරු පියවරු සුජීවත්ව වාසය කරන සියලු අම්මලා තාත්තලාට පින් අනුමෝදන් කරවීම සඳහා ආශිර්වාද කිරීම සඳහා අපි මේ පින්කම් මාලාව මේ විදිහට සිද්ධ කරගෙන යනවා. ඉතින් කරගෙන යන්නේ මේකේ ආලෝකය මේ කරන වැඩේ. මොකද ධර්ම දේශනාව පැවැත්වීමේ කාර්යයේ ආලෝකය මිය ගියට වඩා ඒ වෙන වැටහීමක් නේ අපට ඇති වෙන්නේ. ජීවත් වෙලා ඉන්න අය අපටයි. ධර්මය මලවුන් සඳහා නෙවෙයි ජීවත් වෙලා ඉන්නවුන් සඳහායි. එසා එහි ධර්මයේ ආලෝකය අපටයි ලැබෙන්නේ. එසා අපි මේ වෙලාවේදී කුසල වාසනාවක් හැටියට පුණ්‍ය වාසනාවක් හැටියට සිත කය වචනයෙන් සිදු කරගත්තා වූ නිසල කුසල බල ශක්තිය මේ පරලෝකීය සියලු මෞද්දමෝපියන්ට ආශිර්වාදයක් වෙලා බැරි වෙලාවත් දුගති භවවල ඉපදිලා ඉන්නවා නම් සුගතිගාමී තත්වයටපත් වේවා. සුගතිගාමී වෙලා ඉන්නවා නම් ඒ සැප තව තවත් දියුණු භාවයටපත් වෙත්වා. මේ මෞද්දමෝපියෝ පමණක් නෙමෙයි අවශේෂ සියලුම කවුරුන් හෝ ඥාති නොවන අය හැටියට පින් බලාපොරොත්තු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සැමටම මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සංසාර ජීවිතය ආලෝකමත් වේවා. අවසන උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්නේ. समस्त दिव्य राज मंडलेटත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව ඉසුරු වඩා වර්ධනය වේවා. අපේ ජීවිතවලට ඉතින් ආශිර්වාද කරාවා. දෙවියොත් පතන බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ උතුම් නිවනෙන් නිවීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ අවස්ථාවට පැමුණුණු නොපැමුණු සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාගේ කායික නිරෝගී බව මානසික නිරෝගී භාවය මේ පුණ්‍ය ශක්තියින් වල ආශිර්වාදයෙන් කුසල ශක්තියින් වල ආශිර්වාදයෙන් ඔබට උදා වේවා. ගත කරන ජීවිතයේ යහපත් ලෙස කටයුතු කරගෙන ජීවන යාත්‍රාව ඉස්සරහට අරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය පිණේ ආශිර්වාදය ඔබට ලැබේවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. සතුරුද මිතුරුද සියලුම ලෝක සත්වයාට යහපතක් සාන්තියක්ම උදා වෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.